අපි ශ්‍රී ලාංකිකයෝ එක බය නැතුව කියන්න පුළුවන්. අපේ අනන්‍යතාවන් තහවුරු කරන්න ඕන තරම් සාක්ෂි දැන් පෙළගස්සලා තියෙනවා. අපි කාතරක් තියෙන අදහසක් තමයි අපි දැනගන්න කැමති කාරණයක් තමයි අපි කවුද කියන එක. ඒ ගැන හුඟක් මතවාද සමාජයේ තියෙනවා. අපේ ප්‍රධාන ඉතිහාස ධාරාව අපි ඉස්කෝලවල ඉගෙනගත්ත ඉතිහාසය, විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත ඉතිහාසය, පන්සල්වලදී ධර්ම දේශනාවලට සවන් දීලා ඉගෙනගත්ත ඉතිහාසය, ඒ හැම එකකින්ම අපට කිව්වේ අපේ ඉතිහාසය පටන් ගන්නේ මීට අවුරුදු 2500කට එපිට කාලයකදී කියලා. මම ඒක ආපහු කියන්න ඕනේ නෑ. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය ඇති වුණු දවසේම ඉන්දියාවේ ඉඳලා විජය කියලා කුමාරයෙක් අපේ රටට ගොඩ බැහැලා එතෙන් සිට අපේ සමාජය, සංස්කෘතිය, රජය කියන අංශ තුනම එතනින් පටන් අරගෙන ඉදිරියට ආවා. එතකොට අපි අහුවොත් සමාජයේ තරාතරමක් නොබලා හැම කෙනාම කියන්නේ අපි විජයයෙන් පැවතගෙන එන අය. ඊට පස්සේ තවත් සමාජයේ මතයක් තියෙනවා. රාවණ රජතුමා කියලා බොහොම බල සම්පන්න රජ කෙනෙක් හිටියා. අපි ඒ අයගෙන් එතුමාගෙන් පවතින අය. ඒක එක මතයක්. නමුත් මම අද පැහැදිලි කරන්න යන්නේ ඒ මත දෙකටම වඩා වෙනස් මතයක්. ඒක මම තනියම ගොඩනගපු මතයක් නෙමෙයි. අඩුම තරමේ පහුගිය අවුරුදු 20 වෙනි සතවර්ෂයේ දෙවන භාගයේ ලංකාවේ හිටපු කීර්තිමත් මානව විද්‍යාඥයෝ, පුරාවිද්‍යාඥයෝ එක්කහු වෙලා ගොඩනගන්න පුරෝගාමී වුණු දැනුමක් ඒක 21 වෙනි සතවර්ෂයේ අපි ඉදිරියට අරගෙනත් ආවා. අන්නේ දැනුම තමුන්නාන්සලට බෙදා දීම තමයි මගේ මූලික අරමුණ බවට පත් වෙන්නේ. මේ ලයිට්ස් ඔෆ් කරන්න පුළුවන් නම් පෙනෙයි මේක. මම පටන් ගත්තේ විජය රජතුමා පිළිබඳ කතාවෙන්. ඒක මොන තරම් සමාජය තුළ මුල් බැහැගෙන තියනවද කියනවා නම් මේ ස්ලයිඩ් එකේ පේන්නේ ඉන්දියාවේ අජන්තා වල ගල් ගුහාවක ඇඳලා තියෙන ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ සිතුවමක්. මේකේ පෙන්වන්නේ විජය ලංකාවට ඇවිල්ලා ලංකාව ජනාවාස කරන හැටි. මේකෙන් තේරෙනවා අපේ රටේ පමණක් නෙමෙයි සමස්ත ආසියාවේම ලංකාව ජනාවාස වීම පිළිබඳ තිබිච්ච ප්‍රධාන මතය තමයි විජය රජතුමා අපේ රට ජනාවාස කරා කියන කතාව. ඊළඟට මේ තියෙන්නේ ඒ වගේම ඉන්දියාවේ තිබෙන තවත් මූර්තියක්. රාවණ රජතුමාගේ වෘතාන්තය. ඒක ඊටාම තදින් මුල් බැසගත් මතවාදයක්. අපි මේ මත එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විද්‍යාඥයෝ හැටියට. අපට උවමනා අපේ රටේ තමුන්නාන්සේලාගේ අතීතය ගැන, උරුමය ගැන, ප්‍රවේණිය ගැන විද්‍යාත්මක අදහසක් ගොඩ නගන්න. ඒක කරන්නේ ඇයි කියන එක මම පස්සේ පැහැදිලි කරන්නම්. එතකොට අපි සමාවෙන්න මම ඉංග්‍රීසි භාෂාවෙන් මේවා හදලා තියෙන්නේ. සමහර පරිගණකවල මේ සිංහල ෆොන්ට් එක හොයාගන්න අමාරුයි. ඒ නිසා කාටත් පොදු වෙන්න අපි මම පැහැදිලි කරන්නම්. අපි දැන් ප්‍රධාන ප්‍රශ්න තුනකට අපි කාගෙත් ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනකට අපි උත්තර හොයනවා.
මේ තියෙන්නේ මේ ප්‍රශ්න. මොකක්ද? ඇත්තටම කවද්ද ලංකාව ජනාවාස වුණේ? අපි දන්නේ නැහැ. අපි ඒක හරියට පැහැදිලි නැහැ මෙතෙක් කාලෙකට. ඒක දැනගන්නේ නැතුව අපි කවුද කියන එක තේරුම් ගන්න බෑ. අපේ ඇඟේ දුවන ලේ කාගේද? අපේ ඥානය කාගේද? මොකද ශ්‍රී ලාංකිකයෝ අති විශේෂයි. කාරණා කීපයක් නිසා. බුද්ධිමය වශයෙන්, හැකියාවන් අතින්, නිර්මාණාත්මක භාවය අතින් ඒක විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. මම මේ කියන කතාවක් නෙමෙයි ඒක. ඒ නිසා මේ විශේෂ සුවිශේෂී ජන කොටස ගැන අපි ගැන අපේ ආරම්භය ගැන අපි පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒක දැනගත්තම තමයි අපට අනන්‍යතාව කියන අදහස ඇවිල්ලා අපේ රට දියුණු කරගන්න, සංවර්ධනය කරගන්න ඕන කරන ධෛර්යය ඇති වෙන්නේ. එහෙම නොදැනගත්තම ඒක උගන්නපු නැති නිසා, ඒක දැනගත්තේ නැති නිසා අපේ සමාජයේ තාම හරියට විනයානුකූල වෙලා නැහැ. සරලම සූත්‍රයක් කියනවා නම් අපි හදන්නේ කොහොම හරි ඉස්කෝල වලින් පිට වුණාම, විශ්වවිද්‍යාල වලින් පිට වුණාම ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්න. මොනවා හරි මගඩියක් තකතිරුකමක් කරලා අපි ආණ්ඩුවේ රස්සාවකට යා ගන්නවා. ආණ්ඩුවේ රස්සාවට ගිය දවසේ ඉඳලා කල්පනා කරන්නේ කොච්චර නිවාඩු ගන්න පුළුවන්ද කියලා. කාර්යාලයට පරක්කු වෙලා ඇවිල්ලා කොච්චර ඉක්මනින් කාර්යාලයෙන් යන්න පුළුවන්ද කියන එක. කාර්යාලයෙන් යනකොට අඩුමතරමේ හාෆ් ෂීට් එකක් හරි අරන් යන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් කාර්යාලයේ හිටවල තියෙන මල් පෝච්චියේ මල්ලත්තක් කඩාවත් කඩාගෙන යන්න පුළුවන්ද කියලා. අලුතෙන් ගෙනාපු දුම්රියක ගැහුවොත් එන්න මේ ඔබ සතු දීපලක කියලා ෆෑන් එක ගලවගෙන යනවා. මේක තමයි මේ අපේ සමාජයේ හැටියක්. පාරේ අයින යනකොට මැද්දට කෙල ගහනවා. කහයිරට මීටර් 50ක් විතර ඇහැයින් පනිනවා. සමාජය විනයානුකූල වෙලා නැහැ. මේකට හේතු මේකේ පොලිසිය මහත්තුරු අඟලෙන් හිටවලා මේක කරන්න බෑ. එහෙම හිතනවා නම් ඒක මෝඩකමක්. සමාජයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ, සමාජයේ විනයානුකූල කරන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනයෙන්. අධ්‍යාපනය දීමෙන් ඒක කරන්න පුළුවන්. විද්‍යා දදාති විනයං. විද්‍යාවයි විනය හදන්නේ. බැටන් පොල්ලට වේවැලට විනය හදන්න බෑ. ඒක తాවකාලිකයි හැදුවොත්. ඉතින් සමාජයක් හරි හැටි ඉදිරියට ගෙනියන්න නම් අපි දැනුම දීලා, අධ්‍යාපනය දීලා, අනන්‍යතාවන් ස්ථාපනය කළා ආඩම්බරය ඇති කරන්න ඕන. හැම රටක්ම තමන්ගේ අතීතය ආරක්ෂා කරගන්න වෑයම් කරනවා. අපේ රටවල් වල වගේ තනින් නිදන් හරන ඒවා වාර්තා වෙන්නේ නැහැ. ඔය නිදන් හරන්නේ පිට රටවල් වලින් ඇවිල්ලවත් වෙන ග්‍රහ ලෝකෙකින් ඇවිල්ලවත් නෙමෙයි. අපේම කට්ටිය. අර යටාල විහාරයේ කෞතුකාගාරයේ තිබුණා ලංකාවේ දර්ශනීයම බුද්ධ ප්‍රතිමාවේ උඩ කොටස. ප්‍රදර්ශනය කළා තිස්ස මහරාමයෙන් හම්බෙච්ච. කෞතුකාගාරයට පැනලා ඒකේ පපුව හාරලා ගල් පිළිමේ නිදන් හොයන්න. මේවා කොහොම කරන්නේ? පිරිත් කියාගෙන ඇහැරෙන, පිරිත් අහගෙන නිින්දට යන අපේ කට්ටිය. ඉතින් ඒ නිසා අපි මේ කටින් නරිවාදම් කිව්වට අපේ සංස්කෘතියයි අරකයි මේකයි කියලා ඒක නෙමෙයි ප්‍රයෝජනවත් වෙන්නේ. මාතෘ භූමිය වෙනුවෙන් අපි සේවය කරන්නේ කොහොමද? රට වෙනුවෙන් අපි පෙනී හිටින්නේ කොහොමද කියන කාරණය. තමුන්නාන්සේලා ඊටාම විශාල මෙහෙයක් කරන කට්ටියක්. මේ කාන්තාර වලට වෙලා මුදල් උපයලා තමන්ගේ රටට යවලා මහ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. තමන්ගේ පවුල් වලින් වෙන් වෙලා, හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වෙලා
විශාල කැපවීමක්. ඒ නිසා තමයි අපිත් මේ දුර බැහැර ගෙවාගෙන මොන වැඩ තිබුණත් ආවේ දවස් දෙකක් තුනක් හරි ඉඳලා මේක කියලා සතුටු කළා අවබෝධය ලබා දීලා යන්න අවශ්‍යයි කියලා. ඉතින් අපි විසඳන්න හදන ප්‍රශ්නේ තමයි අපි තමුන්නාන්සේලාගේ කාගෙත් හැබෑ අනන්‍යතාව කුමක්ද කියන කාරණය. මේ දේශනේ පිටුපස්සේ තියෙන මූලික අදහස් තමයි මම මේ කෙටි කරලා කිව්වේ. දෙවෙනි අදහස ඇත්තෙන්ම යම්කිසි දවසක අපේ රට ජනාවාස වුණාද එතෙන් පටන් මේකේ අඛණ්ඩතාව දිගටම උනේ කොහොමද කියන කාරණේ තේරුම් ගැනීමට අවශ්‍යයි අපේ අඛණ්ඩ ඉතිහාසය ගොඩනගා ගැනීම සඳහා. මේ සමහර දෙනා අතර තියෙන ඉතිහාසය මොකටද? මොකටද ඉතිහාසය? අපිට ඕනේ නැහැ නේ ඉතිහාසෙ ජීවත් වෙන්න. එහෙම දුර්මතයක් අපි අතර තියෙනවා. තමුන්නාසලා හිතන්න එපා කවදාවත් ඒක ඇත්ත කියලා. අපි ජීවත් වෙන්නේ ඉතිහාසයත් එක්ක. අපේ චරිත ඔක්කොම නිර්මාණය කරලා තියෙන ඉතිහාසයෙන්. අපිට ඉතිහාසයෙන් ඉක්ුත් වෙලා ජීවත් වෙන්න බෑ. තමුන්නාසලා වෛද්‍යවරයෙක් ගාවට ගියොත් මොකක් හරි ලෙඩක් හදාගෙන වෛද්‍යවරයා අහන්නේ ඊයේ කෑවේ මොනවද? පෙරේද කෑවේ මොනවද? පොඩි කාලේ ඇඳෙන් වැටුණාද? 100ට තියනවද ලෙඩක්? ඔහොමනේ අහන්නේ. අතීතේ හරහා උස්සන්නේ. උසාවියකට ගියත් විනිශ්චයකාරතුමන්ලා නඩු තීන්දුව දෙන්න කලින් අහන්නේ මෙයා මීට කලින් වැරදිකාරයෙක් වෙලා තියනවද කියලා. තමුන්නාන්සලා විවාහ කටයුතු කරගන්න ගියහමත් මොකද කරන්නේ? අතීතය තමයි ඇදලා ගන්නේ. අපේ බාප්පා මෙහෙමයි, මාමා මෙහෙමයි, සීයා මෙහෙමයි. පරණ කවිච්චි තියනවා නම් ඒවට ඇන ගහලා පොලිස් කරලා එළියෙන් තියලා අවුවතු මුරාතු ටික ගෙනල්ලා තියලා පරණ මුත්තා කෙනෙක් එහෙම ඉන්නවා නම් නැමි පනාවක් ගහලා ඒ ෆොටෝ එකක් ගෙනල්ලා සාලෙන් එල්ලලා ඔහොම තමයි අපි මගුල් තුලා වලට යන්නේත්. ඉතිහාසයෙන් තොරව අපිට ජීවත් වෙන්න අමාරුයි. මේ සමාජයේ අද මේ රූපය අපි දන්නවා ශ්‍රී ලාංකික සමාජය අද කොයි වගේද කියලා. ඒ සමාජය ඒ තත්ත්වයට ආවෙත් ඉතිහාසයේ ඇතිවෙච්ච නොයෙකුත් ප්‍රතික්‍රියාවන් නිසා. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ ඉතිහාසය අපට අවශ්‍ය නැහැ. ඉතිහාසයේ ඛණ්ඩද? ඉතිහාසයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්ද? ඒක වෙනම කතාවක්. ඉතිහාසයෙන් සල්ලි හම්බ කරන්න බෑ. හැබැයි හම්බ කරපු සල්ලි ටික නිවැරදිව පරිවර්තනය කරලා සමාජයට වැඩක් කරන්නේ කොහොමද කියන එක උගන්වන්න ඉතිහාසය අවශ්‍යයි. ඒ නිසා ඉතිහාසයෙන් තොර සමාජයක් ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. තමුන්නාන්සලා හැරිලා බලන්න ඉන්දියාව දිහාවට. තමුන්නාන්සලා හැරිලා බලන්න චීනය දිහාවට. අද ආසියාවේ නැගී එන රටවල්. ඒ රටවල් ගොඩනගලා තියෙන ඉතිහාසයත් එක්ක. ඉන්දියාව ගොඩනැගුවේ මහත්මා ගාන්ධිලා, ශ්‍රී නේරුලා, සර්දාර් පටේල්ලා එයාගේ දර්ශනයත් එක්ක ඒක ගොඩනැගුවේ. අද ඉන්දියාව අදත් මහාධිරාජ අශෝක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදර්ශ චරිතය. ಭಾರತ್ වර්ෂ කියලා කියන්නේ සමස්ත ඉන්දියාව. චීනය අදත් කොන්ෆියුසියස් ධර්මය, කොන්ෆියුසියස් දර්ශනය, ලාଓ ට්සේ දර්ශනය ඒ ඔස්සේ ඒ රටවල් ඉස්සරහට යන්නේ. අපි එහෙම නෑ කියලා අපිට පේනවා. ඉන්දියාව අහසට මිසයිල් එකක් යවුවොත්, රොකට් එකක් යවුවොත් ඒ වගේ නම් ඉන්දීය නම් එක චන්ද්‍රිකාවක් යවුවා ඒකේ නම අග්නි. අපි දන්නවා අපි අහසේ යන වෙලාවක ওই මිසයිල් එක හම්බුනොත් එහෙම අපි දන්නවා දැක්කොත් ලේබල් එක මේ ඉන්දියාවෙන් යවලා තියෙන්නේ කියලා. මොකද ඒකේ නම අග්නි. අපේ කෝච්චි පාරවල් වල දුවන එන්ජින් වල තියෙන නයගරා, සූවස් ඕම ලේබල් ගහපුවා තමයි දුවන්නේ. 70 දශකයේ අපි ඉස්කෝලේ යන කාලේ කලිසමේ ගහගත්ත ස්ටිකර් එකක්. ඇබා, බොනියම්. අපි ගහගත්තේ නෑ ගජබාහු, මහසෙන් කියලා ගහගත්තේ නෑ පිටිපස්සේ. අපි ගහගත්තේ ඇබා, බොනියම් කියලා. ඒ නිසා අපිට මොකද්ද වෙලා තියෙනවා අපේ සමාජෙට? ඒක පැතොලොජිකල් තත්වයක්, ව්‍යාධිකාරක තත්වයක්.
ඒක සුවපත් කරන්න නම් රටවැසියන්ව දැනුවත් කිරීම, ඥානනය කිරීම ඊටම වැදගත්. තුන්වෙනි කාරණේ අපි මෙතෙක් කල් ඉගෙනගෙන තියෙන ලියපු ඉතිහාසයේ මහා වංශය, දීප වංශය වගේ ඊටාම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති වලින් කියන ඉතිහාසය අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ කවුරුත් දන්නවා දුටුගැමුණු කුමාරයාට පස්සේ සද්ධාතිස්ස කුමාරයා රජ වෙනවා. සද්ධාතිස්ස කුමාරයාට පස්සේ ලජ්ජිතිස්ස කුමාරයා රජ වෙන කතාව අපි දන්නවා. ඒවා ඔක්කොම ලියපු ඉතිහාසය. නමුත් මගේ කතාවේදී පැහැදිලි වෙයි ලියපු ඉතිහාසයට අවුරුදු 2500යි නොලියපු ඉතිහාසය ඒ වගේ 10 ගුණයකට වැඩිය ලොකුයි කියලා. එතකොට අපි බලනවා මේ නොලියපු ඉතිහාසයයි ලියපු ඉතිහාසයයි එකට බද්ධ කරගන්නේ කොයි විදිහටද අපේ සම්පූර්ණ කතාව ගොඩ නැගීම සඳහා. ඔන්න ඕක තමයි මගේ අද දේශනේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තමුන්නාන්සලා මේ සභාවේ හුඟක් තරුණ පිරිස ඉන්නවා. හැම කෙනෙක්ම කැමති ඉතිහාසය කිව්වම ගමන්ම හිතන්නේ අයියෝ ඇත්තද ඕවා? ඉතිහාසයේ තියෙන ඒවා. එහෙම තමයි හැම කෙනෙක්ගේම ඔළුවට එන්නේ. ඉතින් ඒ නිසා මට මගේ වගකීමක් තියෙනවා මම කතා කරන දේ ගැන ඒක කුමක් මතද පදනම් වෙලා තියෙන්නේ කියන එක තමුන්නාන්සලට පැහැදිලි කරන්න. මම අද කතා කරන දේවල් සම්පූර්ණයෙන්ම පදනම් කරලා තියෙන්නේ මේ වගේ ශික්ෂණමය පදනමක. එක පැත්තකින් පුරාවිද්‍යාව, අනිත් පැත්තෙන් පරිණාමීය ජීව විද්‍යාව, evolutionary biology. මේ විෂයන් දෙක තදානුබද්ධ කරගෙන ගොඩනගපු දැනුමෙන් තමයි මම මේ අද කතාව ඉදිරිපත් කරන්නේ. පුරාවිද්‍යාව පැත්ත කෙනෙක් හිතනවා ඇති දැන් මේ කියාගෙන යනවා මේවා අච්චර පරණයි කියනවා මෙච්චර පරණයි කියනවා කොහොමද මේවා හොයාගන්නේ කොහොමද දැනගන්නේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මේවා ඇත්තද? මේවා විශ්වාස කරන්න ඕනද? එහෙම නැත්නම් මේ කතා කරන මහත්මයා කොහේ හරි සංවිධානයක් නියෝජනය කරන මහත්තයෙක්ද? ඔය වගේ කුකුස් ඇදෙන්න පුළුවන්. මම එක සංවිධානයකටයි අයිති. ශ්‍රී ලංකාව කියන සංවිධානයට. මම මේ සංවිධානය නියෝජනය කරන්න තමයි මේ කතා කරන්නේ. වෘත්තිමය වශයෙන් මම කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිකයෙක්. මගේ රාජකාරිය පර්යේෂණ කිරීම සහ සොයාගත් දැනුම උගන්වන එක. ඒක තමයි මගේ ප්‍රොෆයිල් එක. මම මේ කතා කරන දැනුම මගේ වෘත්තීය පුරාවිද්‍යාව අපි මේ වගේ ක්‍රමවේද භූවිද්‍යාත්මක ස්තරායනය ඔය විකිරණශීලී කාල නිර්ණය ක්‍රම ඒ වගේම ඔය වගේ නොයෙකුත් විද්‍යාත්මක දේවල් මේවා දැනගන්න ඕනේ නෑ නිකන් අහන්න විතරයි අවශ්‍ය. ඊළඟට ඒ දැනුම පුරාවිද්‍යාවෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිර පරිණාමීය ජීව විද්‍යාව evolutionary biology කියන විෂය යටතේ තියෙන මේ ක්‍රමවේද. එතකොට මේකේ තියෙනවා genetic diversity identification කියන ක්‍රමය. මේ හුඟක් මේවා මෙඩිසින් පැත්තට බර මේ පර්යේෂණවල දැනුමත් පුරාවිද්‍යාත්මක දැනුමත් එක්ක සම්බන්ධ කරලායි කතා කරන්නේ. අද පුරාවිද්‍යාව කියලා කියන්නේ මේ සඳකඩ පහන් මුරගල් ගැන අධ්‍යයනය කිරීම පමණක් නෙමෙයි. පාලි සංස්කෘත ගැන ඉගෙන ගන්න එක පමණක් නෙමෙයි. අද පුරාවිද්‍යාව තුළ ජෙනටික් මයිටොකොන්ඩ්‍රියල් DNA මට්ටමට ක්‍රමවේද දියුණු කරලා තියෙනවා. ඒ නිසා මම අද තමුන්නාන්සලට කියන්න යන්නේ එහෙම ගොඩනගපු දැනුම. ඒ නිසා මේ පොතක් බලාගෙන කටාර වලට පිටත් වෙන්න කලින් පුස්තකාලේ පැය 3-4ක් ගත කරලා නෝට්ස් බලලා හදාගෙන ඇවිල්ලා මේ කියන කතාවක් නෙමෙයි අපි පහුගිය අවුරුදු 10 කැලෑ කුලේ ගිහිල්ලා අපේ වටිනා කාලය කැප කරගෙන ගොඩනගපු දැනුමයි මම මේ තමුන්නාන්සලට ඉදිරිපත් කරන්නේ. ඒක මගේ වගකීමක් සහ යුතුයකමක්. ඒක ශ්‍රී ලාංකිකයින්ට කියලා දෙන එක. එතකොට මෙහෙම තමයි අපේ ක්‍රමවේදය. ඊට පස්සේ මෙන්න මේ සිතියම බලන්න. කතාවේ ආරම්භයේ හැටියට මේ සිතිය මේ පේන ඇති නොඑක් ඊතල මේ ඊතල හැම එකක්ම පටන් ගන්නේ අප්‍රිකාවෙන්. මේ පෙන්눔 කරලා තිබෙන්නේ මීට අවුරුදු 1,50,000කට උඩදී මේ හෝමෝ සාපියන් කියන අපේ වර්ගයේ මිනිස්සයා අපි හෝමෝ සාපියන්ලානේ මේ හෝමෝ සාපියන් වරු මීට අවුරුදු 1,50,000කට පමණ පෙර
අප්‍රිකාවෙන් පිටත් වෙලා මුළු ලෝකයේම ජනාවාස කළා. හෝමෝ සාපියන්ලා ජනිත වීම පිළිබඳ සාධක මෙතෙක් ලැබී තිබෙන්නේ අප්‍රිකාවෙන් පමණයි. හෝමෝ සාපියන් වරුන් පිළිබඳ පැරණිතම සාක්ෂි අපට ලැබෙන්නේ අප්‍රිකාවෙන් පමණයි. ළඟපාතනේ ඔහොම ගියාම යේමන් වලින් ඔහොම පල්ලෙහාට බැස්සම අප්‍රිකාව. ඒ අප්‍රිකාවෙන් පිටත් වුණු මේ මානවයෝ මුළු ලෝකෙම එක පැත්තක් ගියා යුරෝපෙට, අනිත් පැත්ත ගියා ස්ටෙප්ස් තන භූමි පැත්තෙන් රුසියාවට, අනිත් අය ආසියාව පැත්තෙන් ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කළා. මේ සිද්ධිය සිද්ධ වුණේ මීට අවුරුදු 1,50,000කට උඩදී. මෙන්න මේ ගමන් කිරීම පිළිබඳව ලෝකයේ දැන් අතිවිශේෂ පර්යේෂණ කළා තියෙනවා. දැන් තමුන්නාසලා හිතයි කොහොමද අවුරුදු 1,50,000කට උඩදී මෙහෙම ගියයි කියලා කියන්නේ? මෙහෙම කියන්නේ මේ ඊතලෙන් කැපෙන නොයෙකුත් ප්‍රදේශවල කරලා තියෙන ගල් ගුහා නොයෙක් තැන් හාරලා බලලා ඇටකටු ගොඩ අරගෙන ඒ ඇටකටු වල ජාන පරීක්ෂා කරලා ඒ ජාන සංසන්දනාත්මකව අධ්‍යයනය කළා, සාල ශ්‍රමයක් වැය කළා, ජෙනටිකලි මේක ඇත්ත වශයෙන්ම ජෙනටික් මැප් එකක්. කොහොමද හෝමෝසේපියන් ජානය ලෝකේ පුරාම ව්‍යාප්ත වුණේ කියන එක පිළිබඳ අතිශය නවීන සිතියමක්. එතකොට මේකෙන් පේනවා ඒ මුළු ලෝකයම නූතන මානවයා විසින් ජනාවාස කිරීම පිළිබඳ කතාව. කාලයත් 1,50,000යි. මම මේ වෙලාවේ මතක් වෙන්න කියන්නම්, මනුෂ්‍යයාගේ ආරම්භය පටන් ගන්නේ අවුරුදු මිලියන 3කට උඩදී. අවුරුදු දසලක්ෂ 3කට උඩදී තමයි මනුෂ්‍යයාගේ විකාශය ආරම්භ වෙන්නේ. ඒක ලෝකේ කවුරුත් පිළිගන්න දෙයක්. ඇෆ්‍රිකන් චිම්පන්සියාගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ තමයි හෝමෝසේපියන්ස්ලා ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙහෙම කියනකොට හැමතැනම ලංකාවෙත් එහෙමයි, හැමතැනම එහෙමයි. සමහරු කල්පනා කරනවා හම්මේ මේ කියන කතාව ඒ තරම් හොඳ නෑ නේද? මේ අපිට බුද්ධ ආගමට නිකන් මේක විරුද්ධයි වගේ නේද මේ අදහස? මේ අපේ බුදුහාමුදුරුවෝ එහෙම ඒවා නෙමෙයි නේද කිව්වේ? මේ අපේ සූත්‍රවල එහෙම තියෙන්නේ. වරදවා ගන්න එපා. බුද්ධ ආගම වගේ ශ්‍රේෂ්ඨ දර්ශනවාද පමණක් නෙමෙයි, කොන්ෆියසියස් ධර්මය, සරතුස්ත්‍රා ධර්මය, සෙන් අවස්ථාව, ඔය වගේ පෙරදිග බිහිවෙච්ච දර්ශනවාද බොහෝ මෑත කාලීනයි. ඒවට අවුරුදු 2500කට වගේ ඉතිහාසයක් ඒ හැම දර්ශනවාදයකටම තියෙනවා. ඒවා අති ශ්‍රේෂ්ඨයි. ඒවැ පළ කරන අදහස් සහ මනුෂ්‍යයාගේ පරිණාමය පිළිබඳ අදහස් අතර කිසිදු සබඳතාවක් නැහැ. මනුෂ්‍යයාගේ පරිණාමය කියන එක ජීව විද්‍යාව පැත්තෙන් අපි කතා කරන සංසිද්ධියක්. බුදුදහම සහ වෙනත් දර්ශනවාද ගැන අපි කතා කරන්නේ දර්ශනවාදයේ සමයාන්තරවාද ඒවා හරහා. ඒවා ස්වාධීනව ඒවා පවතිනවා. ඒවා පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කවුරු හරි කියනවා නම් ඔය කියන කතාව අපට විශ්වාස කරන්න බෑ, කොහොමද චිම්පන්සියගෙන් මිනිහෙක් හැදෙන්නේ කියලා. ඒ මහත්මයා නැගිටලා කිව්වොත් මම ඒ චිම්පන්සියගේ ගති ලක්ෂණ ටික තාමත් ඇඟේ තියෙන හැටි පෙන්වන්නම්. hina වෙනකොටත් ඒක පේනවා, අතපය දික් කරනකොටත් ඒක පේනවා, ඇවිදිනකොටත් ඒක පේනවා. ඕක එක්ස්රේ එකක් ගන්න පුළුවන් නම් මම ඇතුලේ තියෙන ඩයිජෙස්ටිව් සිස්ටම් එක ඇනලයිස් කරලා පුළුවන් නම් ඒකත් මම පෙන්වන්නම්. මේන් ගහ උඩ කොළ කනකොට තිබිච්ච ලක්ෂණ. තමුන්නාසලගේ උණ්ඩුක පුච්චය, ඔය ඇපෙන්ඩිස් එක දැන් කපලා අයින් කරන්න පුළුවන් නේ. ඔය උණ්ඩුක පුච්චය දැන් වැඩක් නැහැ නේ ශරීරයට. ඕක නිකන් එල්ලි තියෙන එකක් නේ. ඉතින් මොකටද අපිට එල්ලි තියෙන එකක් හැදිලා තියෙන්නේ? උණ්ඩුක පුච්චයක්. උණ්ඩුක පුච්චයේ ඉන්නේ සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව. මොකද සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව අපිට ඕන උනේ අපි අමු කොළ කනකොට ඒක දිරවන්න. දැන් අපි කොළ වර්ග අනුභව කරන්නේ එක්කෝ දෙහි දාලා, එක්කෝ මලවලා, රසායනික සංයුතිය වෙනස් කරලා, ඒ නිසා ඩයිජෙස්ට් කරන්න ලේසි. දැන් අපි අමු කොළ කන්නේ නැති නිසා බුලත් කොළයක් කෑවත් අපේ එළියට දානවනේ. ඒ නිසා අපට සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව ඕනේ නැහැ කොළ දිරව ගන්න. ඒ නිසා ඇපෙන්ඩිස් එක එල්ලි තියෙනවා. මේවා ඔක්කොම අපේ ඒ පුරාණ ඒප්ස් වානරයින්ගෙන් පවතීගෙන එන ලක්ෂණ. ඉතින් අපි අවුරුදු මිලියන 3.5කට උඩදී
අපේ බ්‍රේන් එක, අපේ මොලේ ඒ වානර යුගයේ ඉඳලා ආපු මතකයන් තියෙනවා. තමුන්නාන්සලා කොච්චර එකඟ වුණේ නැති වුණත් ඔය හිස්කබල ඇතුලේ තියෙන ඝන සෙන්ටිමීටර 1450ක් ලොකු මොලේ තුල තියනවා පහුගිය අවුරුදු මිලියන 3 ගෙනාපු මෙමරි එක. එක ක්‍රූරත්වය, ක්‍රුවල්ටි. අපි මේ හික්මිලා මෙහෙම වාඩි වෙලා ඉන්නේ පොරකන්න නැතුව ඔය සංස්කෘතිය, කල්චර්, රිලිජන් කියන ඒවා අපි ඉන්ට්‍රොඩියුස් කරපු නිසා. නමුත් අපිට තරහ ගිය වෙලාවට සමහර අයට ඒ අය හැසිරෙන හැටි දැක්කම පත්‍ර අරන් බලන්න අපි දන්නවා ඉදි කට්ටකින් ඇනලා වුණත් මිනිහෙක් මරන්න පුළුවන්. නමුත් මොකද කරන්නේ? පිහියෙන් ඇනලා බිම් වැටුණාට පස්සේ ඇඟ උඩ වාඩි වෙලා 40 පාරක් අනිනවා පිහියෙන්. මේ ක්‍රූරත්වය කොහෙන්ද ගේන්නේ? මේ ක්‍රූරත්වය ගේන්නේ පරිණාමයෙන්. අපි පරිණාමේ පුරාම මස් අනුභව කළා. සමහර වෙලාවට කෑවේ මම සාක්ෂි පෙන්නන්නම්. අපි කෑවේ කුණු වෙච්ච සත්තුන්ගේ මාළු. ආහාර ඒග නිසා. ඒ නිසා අපි තුල තියෙන කුණු වෙච්ච ප්‍රෝටීන අනුභව කිරීමේ ලැබියාවක්. තමුන්නාන්සලා හිතයි මොනවද මේ කියන්නේ කියලා. අපි කුණු මාළු කනවාද කියලා. ඕක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පොළට ගිහිල්ලා ලංකාවට ගිය වෙලාවක අපේ අම්මලා කරවල මුදලාලි ගාව කරවල තෝරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න ටිකක්. කරවල කෑල්ල ගන්නවා, තියනවා. ගන්නවා, තියනවා. අන්තිමට එකක් අරගෙන මේක හොඳයි කියලා ගන්නවා. ඒක අරන් බැලුවොත් එතන තියෙන ගඳම කරවල කෑල්ල. අපි කරවල තෝරන්නේ කරවල වල ගඳ බලලා. කරවල වල ගඳ කියන්නේ නරක් වුණු ඇමීන. ලෝකේ ගඳම නරක් වුණාම ඇමීන්ස් ප්‍රෝටීන් වල තියෙන ප්‍රධාන සංඝටකය. ලෝකේ තියෙන ගඳම ඇමීනිය තියෙන ගැරන්ඩියට, ඊළඟ ඇමීනිය තියෙන මිනිහට. මිනිහක් කුණු වුණාම තමයි ඊළඟට ගඳ. ඉතින් මේ කුණුණු ඇමීන කැමේ පුරුද්දක් අපිට තියෙනවා. ඒක මේ අද කාලේ ගෙන අප එකක් නෙමෙයිනේ. දැන් ඔය බොම්බිලි කරවල එහෙම අරන් යන්නේ දරමිටි වගේ අරන් ගිහලා කන්නේ. ඒ මොකද අපි මේවා ඔක්කොම පරිණාමයෙන් ගෙනාපු ලක්ෂණ. ඒ නිසා කිසි කෙනෙකුට ඒකට ආගියුමන්ට් එකක් ගොඩනගන්න බෑ. නෑ ඔය කියන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා. මොකද ජෛව විද්‍යාත්මක වශයෙන් දැන් ඒඩ්ස් කියන එක හැදෙන්නේ මිනිහට ඇරුණාම ඇෆ්‍රිකන් චිම්පාන්සියට. ඒඩ්ස් හැදෙනවා. ඒතර ජෙනටිකලි මේක ට්‍රාන්ස්මිට් වෙනවා. මොකද අප්‍රිකාවේ මිනිස්සුත් සමහර මිනිස්සු ওই චිම්පාන්සි වර්ග දඩයන් කරනවා අදටත්. ඒ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකෙන් තමයි මේක පැතිරෙන්න පටන් ගත්තේ මුලින්ම. ඒ නිසා මේ ඉතිහාසය දැන ගැනීම අපට අවශ්‍යයි මේ වගේ පුළුල් පරාසයක් තුල. එතකොට මම මේ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නම් මේ බලන්න ජීන් එක. ඒ ජාන ඩ්‍රිෆ්ට් වෙලා යන හැටි. ඒ එක විදිහට ජානය මම මේ වෙලාවේ මේක ගැන හුඟක් කියන්න යන්නේ නැහැ. මට හුඟක් පෙන්වන්න තියෙන නිසා. ඉතින් මම මේ ඔළුව ටිකක් හදන්න මේක පෙන්වන්නේ අපිට බෑ ඉන්දියාවයි ලංකාවයි විතරක් වෙන් කරගෙන අපි දියුණු වෙච්ච හැටි අපේ ඉතිහාසය හොයාගන්න. අපේ රට පමණක් නෙමෙයි ලෝකයේ තියෙන අනිත් රටවලුත් ජනාවාස වීම ගෝලීය සිද්ධිදාමයක ක්‍රියාවලියක්. ඒක ග්ලෝබල් ප්‍රොසෙස් එකක්. එතකොට මෙන්න මේ විදිහට මේ ජාන ගලාගෙන යෑමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටටත් මේ හෝමෝ සේපියන් වරු ආවේ. ඒ පිළිබඳ සාක්ෂි දැන් සොයාගෙන තිබෙනවා. මේ තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට ගිහිල්ලා තියෙනවානේ. හම්බන්තොට තියෙන මූදායිනේ තියෙන වැලි කඳු. මේ වැලි කඳු වල මූණතේ මේ වැලි කඳු මෙහෙම තැන්පත් උනේ කොහොමද කියන එකත් මම කියන්නම්. පහුගිය අවුරුදු 2 මිලියන 2.5 තුල අපේ ඉන්දියන් සාගරය අවස්ථා කීපයකදී තමන්ගේ මුහුදු මට්ටම එස වුණා. මුහුදු මට්ටම් වෙනස් වුණා. දැන් ගණන් බලලා තියෙනවා වැඩිම මුහුදු මට්ටම මීටර 28ක්. දැන් තියෙන මුහුදු මට්ටමේ ඉඳලා මීටර 28ක් වතුර උඩට ඉස්සිලා තියෙනවා.
මේකේ අදහස මොකද්ද? උඩවලවේ කැලේ මුළුමනින්ම මූදෙන් යට වෙලා තිබුණේ. අපි ගියා. උඩවලවේ කැලේ ඇතුලේ තියෙනවා හුණු ගලක් යට. ඉතින් හුණු ගල් කොහොමද ගොඩබිම හැදෙන්නේ? ගොඩබිම හුණු ගලක් හැදෙන්න නම් මූදෙන් යට වෙලා තියෙන්න ඕනේ. එතකොට අපි හිතන භූමි දර්ශනය නෙමෙයි පහුගිය අවුරුදු දසලක්ෂ 2.5 ඇතුළත සිද්ධ වුණේ. මූද ගොඩට ආවම අලුතෙන් මූදු වෙරළක් නිර්මාණය වෙනවා. දැන් බලන්න ලංකාවට ගියාම මූද අයිනට ගියාම අපි මූදු වෙරළට බහින්න ඕන පල්ලෙහාට. එතකොට අපි උඩ තැනක ඉඳලා බහිනවා මූදට. ඒ උඩ තැන වෙරළ හැදිලා තියෙන්නේ අවසාන මුහුදු මට්ටම තිබුණු මූදු වෙරළයි ඒ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ රට ගැන කල්පනා කරනකොට ඒ සිද්ධ වෙච්ච ස්වභාවික දේවල් ගැනත් අපි හිතන්න ඕන. අපි ඉන්දියාවෙන් වෙන් වුණේ භූමියක් හැටියට අවුරුදු 7000කට උඩදී. අවුරුදු 7000කට උඩදී තමයි අපි ඉන්දියාවෙන් ගැලවුණේ භූමි ස්කන්ධයක් හැටියට. අපි දූපතක් බවට පත්වීමේ ඉතිහාසය අවුරුදු 7000ක් ඈතට යන්නේ. එතකන් අපි ඉන්දියාවට ඇමිනිලා තිබුණේ. අදත් ලංකාවේ ඇල මාර්ගවල ඉන්න ওই තිත්තයෝ වගේ මාළු කේරළේ වතුර පාරවල් වල ඉන්නවා. ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒක හරි බෙදාගෙන තිබුණේ. ඒ නිසා භූගෝලීය වශයෙන් අපි එකට එකතු වෙලා හිටියේ 7000කින් පස්සේ ගැලවුණා. අපි අනන්‍ය සංස්කෘතියක් හැටියට දියුණුනේ අවුරුදු 7000 ඇතුළත. ඉතින් අපි දැනට අපේ විද්‍යාඥයෝ කළා තියෙන පර්යේෂණ අනුව මෙන්න මේ වගේ මේ මූද අයිනේ තියෙන පැරණි මූදු වෙරළවල් පරීක්ෂා කරලාම ඒ මූදු වෙරළවල් වල ලකුණු පෙන්වන පස් ලේයර්ස් ස්තර ඇතුලේ තිබෙනවා පුරාණ මිනිසුන් සහ ජීවීන් පිළිබඳ සලකුණු ඉතුරු වෙලා. දැන් මේ පෙන්වන්නේ පහුගිය අවුරුදු ලක්ෂයක පමණ ලක්ෂ නෙමෙයි පහුගිය අවුරුදු මිලියනයක් පමණ ඇතුළත මේ අපේ නිවර්තන කලාපීය ප්‍රදේශවල උෂ්ණත්වය සහ මූදු මට්ටම වෙනස් වෙච්ච ආකාරය. එතකොට මෙන්න මේ හරියේදී මේ හරියේදී අපිට පේනවා මේ කර්සර් එක යන හරියේදී මේ ටෙම්පරේචර් එකත් පහළ යනවා. ඒ වගේම මූදු මට්ටමත් මේ දැන් තියෙන මූදු මට්ටම 0. ඒ මූදු මට්ටම හුඟක් පහළ ගිහිල්ලා තියෙනවා මේ හරියට. මෙන්න මේ කාලෙදි තමයි මූදු මට්ටම පහළ යනකොට ගොඩබිම් පාලම් එහෙම විවෘත වෙනවා. පෝක් ස්ට්‍රේට් එක පෝක් සමුද්‍ර සංධිය වගේ ඒවා විවෘත වෙනවා. මෙන්න මේ කාලේ තමයි අපේ රටට පළමු වරට මිනිස්සෙක් ගොඩ බැස්ස බවට සාක්ෂි තිබෙන්නේ. කාලය වශයෙන් අවුරුදු 1,25,000 සනාථ කරලා තියෙනවා. අපේ රටට පළමුවෙන්ම මිනිස්සෙක් ගොඩ බහින්නේ හෝමෝ සාපියන් වරෙක්. හෝමෝ සාපියන් කියන්නේ මේ අපි. අපේ ආදිතම මුතුන් මිත්තෙක්. මොළ පරිමාව අපේ වගේමයි කියුබික් සෙන්ටිමීටර 1450යි. ඒ මානවයෙක් මිනිස්සෙක් අපේ රටට ගොඩ බහින්නේ අවුරුදු 1,25,000කට උඩදී. ඒක සනාථ කරලා තියෙනවා. දැන් මේ තියෙන ඒ වගේ විශ්ලේෂණ කරලා මෙතන උස්සංගොඩ දන්නවා ඇති හම්බන්තොට උස්සංගොඩ. ඒ උස්සංගොඩ ආසන්නයේ තියෙන ප්‍රමාණය අර ඔය ඔක්කොම තියෙන්නේ මූදු මට්ටම් වෙනස් වෙච්ච මට්ටම්. මේ වගේ තියෙන මේවා කාල නිර්ණය කරලා තියෙන නිසා අපිට ඊටාම මේ අවුරුදු 100න් 200න් නෙමෙයි මේවා කාල නිර්ණය කරන්නේ. මේ පේනවනේ අවුරුදු 3,74,000 අවුරුදු 2,24,000 ඔය වගේ මහා දිග අවුරුදු වලින් මේවා මනින්නේ. එතකොට ලංකාවට ජනාවාස වීම අපේ රට අඩුම තරමේ අවුරුදු 1,25,000කට එපිට කාලෙදී සිද්ධ වෙච්ච සිද්ධියක්. එතෙන් පටන් අද දක්වාම අපේ රටේ ජනාවාස අඛණ්ඩතාව දිගින් දිගටම ආවා. ඒ එදා ගොඩබැස්ස හෝමෝ සාපියන් වරයාගේ ඥානය ඒ ජෛව විද්‍යාත්මක උරුමය තමයි අද දක්වා අපි අරගෙන එන්නේ. තමුන්වන්සලා කොච්චර කිව්වත් විජය රජුරුවන්ගේ
ජාන ලක්ෂණ තමුන්නාන්සේලාගේ ලේවල නැහැ. මගේ ලේවලත් නැහැ. මොකද මේවා ගැන පරිශන කරලා තියෙනවා. පසු කාලේ අපි මිශ්‍ර වීම වලට ලක් වුණා. නොඑක් හේතු නිසා. අපි දූපතක් බවට පරිවර්තනය වුණාට පස්සේ මිශ්‍ර වීම සිද්ධ වුණා. ඒක වෙනම කතාවක්. නමුත් අපේ තිබෙන ප්‍රධාන කොඳු නාරටිය ස්ටෙම් එක අපේ අර ගොඩ බැහැපු හෝමෝ සාපියන් වරුන්ගේ ජානය. මම ඒක ගැන තව ටිකක් ඉස්සරහට කියන්නම්. මේ පේනවා ඇති අර ඒ ස්තරවල තිබෙන නොයෙකුත් සාක්ෂි සත්තුන්ගේ ඇටකෑලි මිනිස්සු හදපු ගල්මෙවලම් ඒ නොයෙකුත් දේවල් මේ පස්තර ඇතුලේ දකින්න තියෙනවා. එතකොට මේ තියෙන්නේ රත්නපුර ද්‍රෝණිය රත්නපුරේ සබරගමු පළාතේ කඳු ටිකයි මැද්දේ තියෙන බේසින් එකයි මේකේ කරලා තියෙන පර්යේෂණ වලින් සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ කාලේ හිටපු සත්තු. එච්චර ඈත කාලෙක හිටපු සත්තු මේ බලන්න මේ අපේ රටේ හිටපු සිංහයෙක්ගේ දතක් කැනයින් දතක් මේ පැන්තේරා ලියෝ සිංහලයුස් කියන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සිංහෙක්. දැන් අපි අද දරුවන්ටවත් කියලා දීලා නැහැනේ අපේ රටේ සිංහයෝ හිටියයි කියලා. සිංහයෝ ඉන්නේ ඉන්දියාවේ. අපේ රටේ සිංහයෝ නැහැ. එතකොට අපේ රටේ හිටපු සිංහෙක්ගේ දතක් මේ සබරගමු පළාතේ මැණික් පතලකින් හම්බෙලා තියෙන්නේ. එතකොට පරිසරයත් අපේ රටේ මේ දැන් තියෙන පරිසරයට වඩා හුඟක් වෙනස්. ඒ සිංහයෝ පමණක් නෙමෙයි මේ ඉන්නේ අර එලිෆාස් මැක්සිමුස් කියන අපේ දැන් ඉන්න අලියාගේ මුතුන් මිත්තෙක්. මේ අලියා දැන් වඳ වෙලා ගිහිල්ලා. ඒ අලියාගේ හක්කේ කොටසක් හම්බෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්න සතුන්ට වැඩිය වෙනස් සතුන් වෙනස් වර්ගවල සතුන් ගණනාවක් අපේ රටේ ජීවත් වුණා. මෙන්න මේ තැන ලේසියෙන් යන්න පුළුවන් තැනක් නෙමෙයි හරි අමාරුවෙන් යන්න ඕන මිනිහාගල් කන්ද කියලා හඳුන්වන තැන දකුණු පළාතේ වෙරළාසන්නේ තිබෙන්නේ. යාල බ්ලොක් 2 වලට ගිහිල්ලා තව කිලෝමීටර් 13ක් විතර පයින් ගියාම මෙතනට ළඟා වෙන්න පුළුවන්කම තිබෙනවා. මෙතන තමයි පළමු වරට හෝමෝ සාපියන්ස්ලා ගොඩ බැස්සයි කියලා සැක කරන්න පුළුවන් තැනක් හැටියට අඳුරගෙන තියෙන්නේ. අදත් මෙතනට ගියාම මේ මිනිස්සු පාවිච්චි කරපු ගල් වලින් හදපු නොඑක් මෙවලම් වර්ග ගල් මෙවලම් මේකේ මතු පිට දකින්න තිබෙනවා. ඉතින් මේක මේ වැඩිහිටියන්ට වැඩිය කියන්න ඕන අපේ දරුවන්ට. වැඩිහිටියෝ දැන් කල් පැනලා. දැන් ඒගොල්ලන්ට රටට සමාජයට මේවා ඉගෙනගෙන කරන්න පුළුවන් සේවය තව ඕනනම් දශක දෙකක් දෙකමාරක් තියෙයි. මේවා පිළිබඳ දැනුවත් කරන්න ඕන අපේ දරුවෝ. අපි අපේ රටේ නම් ඒක අපි පාසල් පොත්වලට දැම්මා, සිලබසස් වලට දැම්මා, ගුරුවරු පුහුණු කරා, දේශන පවත්වනවා. දැන් ළමයි ඊටාම සතුටෙන් ඉගෙන ගන්නවා. දැන් පාසල් පොත්වල ඉතිහාසය පටන් ගන්නෙ විජය රජුගේ පැමිණීමෙන් නෙමෙයි. ඉස්සර නම් පටන් ගත්තේ ආර්ය ජනාවාස පිහිටුවීම කියන පාඩමෙන්. දැන් පටන් ගන්නෙ හෝමෝ සාපියන්ගේ පැමිණීම කියන පාඩමෙන්. දැන් දරුවෝ ඒවා ඉගෙන ගන්නවා. අපිට හරි සතුටුයි. ළමයි දැන් වාර විභාග වලට පාඩම් කරනවා මිනිහාගල් කන්ද ගැන. සබරගමුවේ මැණික් පතල් වලින් හම්බෙන සත්තුන් වර්ග ගැන දැන් ළමයි ඉගෙන ගන්නවා. ඒ නිසා අපේ ලොකුම වගකීම තිබෙන්නේ අපේ දරුවන්ට. ඒ ළමයි කොහෙද ඉගෙන ගන්නෙ, මොන භාෂාවෙන්ද ඉගෙන ගන්නෙ, ඒක නොඅදාළයි. ඒ අයට මේ ආවේශය ලබා නොදුන්නොත් තව අවුරුදු 15කින් 20කින් 30කින් අපේ ගරු තානාපතිතුමා වාඩි වෙලා ඉන්න පුටුවේ වාඩි වෙන්නේ තමුන්නාන්සේලාගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒ දරුවා මේවා දැනගෙන ඉගෙනගෙන ආවම ඒ දරුවට තමන්ගේ මාතෘභූමිය ගැන තිබෙන ආදරය, ගෞරවය, අනිත් ජාතීන් අතර අභිමාණයෙන් නැගී සිටින්න තියෙන උරුමය. තමුන්නාන්සේලා පිට රටවල් වලට ගියාම තමුන්නාන්සේලාගේ ලොකුකම කියන්න තියෙන එකම දේ තමයි අපේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, විභූතිය. ඒක කියලා තමයි කියන්න පුළුවන් අපි මෙහෙම කට්ටියක්, අපි මෙහෙම අය. අපි සුළුපටු අය නෙමෙයි. මුළු ලෝකෙම අපේ තානාපතිතුමා ඩිප්ලොමැටික් සර්විස් එකට යටතේ ඉන්න නිසා මම ඒක විශේෂයෙන් කිව යුතුයි. මේ ලෝකේ පළවෙනි වාර්තාගත ඩිප්ලොමැටික් මිෂන් එක
රජ කෙනෙක්, රටේ පාලකයෙක් විදේශ රටකට රාජ්‍ය උත්සවයකට සහභාගී වීම වාර්තා වෙන්නේ අපේ රටේ. පළවෙනි ගජබාහු රජතුමා චේර රටේ පත්තිනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම ගැන විස්තරේ තියෙනවා චේර රටේ ලේඛනවල. මෙහෙම ලංකාවේ සිංහල දේශයේ දැන් ওই සිංහල කියන වචනේ භයානක වචනයක් බවට පත් වෙලා තියෙන්නේ. අනේක හොඳට උච්චාරණය කරන්න බය නැතුව. මීට අවුරුදු 2000කට කලින් ඉඳලා අපේ රටට කිව්වේ සිංහල ද්වීප කියලා. මේ මැද පෙරදිග අරාබි ජාතිකයෝ සෙරන්ඩිබ් කියලා කිව්වේ සිංහල ද්වීප කියන වචනේ. ඒගොල්ලෝ උච්චාරණය කරේ සෙරන්දිබ් කියලා. සිංහල ද්වීප කියන එක. සෙයිලාන් කියලා කිව්වේ සිංහල කියන එක. සෙයිලාන් කියලා කිව්වේ. සෙලාන් උනේ ඒක ඊට පස්සේ ඒ නිසා. ඊළඟට තවත් අන්වර්ථ නාමයක් තිබුණා තම්බපන්නි කියලා. ඒක තමයි තැප්පරොබේන් උනේ. ග්‍රීසියේ අය තම්බපන්නි කියන එක උච්චාරණය කරේ තැප්පරොබේන් කියලා. ඒ නිසා අපේ රට සිංහල රට, සිංහල ද්වීපය. ඒකෙන් කිසිම වාර්ගික අනන්‍යතාවක් මොකවත් ඇති වෙන්නේ නැහැ. ඒ රටට කිව්වේ සිංහල දීප. ඇයි සිංහල දීප කියලා කිව්වේ? සිංහල භාෂාව කියලා එකක් ඒගොල්ලෝ කතා කරේ. ඒවා පොත්පත්වල තියෙනවා. සීහල භාෂාය. සීහල භාෂාව. සිංහල භාෂාව කතා කරපු නිසා ඒ රටට සිංහල රට කියලා කිව්වා. ඒ නිසා මේ අද අපි හිතන විදිහේ එත්නික වාර්ගික ඕවා තිබුණේ නැහැ. එහෙම එකක්. සිංහල භාෂාව කතා කරපු අය සිංහල රටේ හාමුදුරුවරු ඉන්දියාවේ ගිහිලා වෙහෙරක් හැදුවාම ඒකට කිව්වේ සීහල විහාර කියලා. ඒ පන්සලේ හිටපු හාමුදුරුවන්ට කිව්වේ සීහල සංඝ කියලා. මේවා මේ ඉන්දියාවේ ලිපි ලේඛනවල තියෙනවා. මේ ළඟදි තමිල්නාඩු වලින් හම්බුණා ගල් ගුහාවක කොටපු සෙල්ලිපියක්. ඒ තමිල්නාඩුවේ ඒ සෙල්ලිපිය ලියලා තින්නේ ලංකාව හඳුන්වන්න සීහල දීප කියලා. ඉතින් ඒ නිසා අපිට එක එක කාලවලට එක එක සමාජවල එක එක යථාර්ථ නිර්මාණය වෙනවා. ඒකයි අපි මෙහෙම ඇවිල්ලා තමුන්නාන්සලට කතා කරන්නේ ඔය ඔක්කොටම වැඩිය ප්‍රබල රටවැසියෝ තමුන්නාන්සලා. තමුන්නාන්සේලා යථාර්ථය දැනගෙන හිටියම එක එක යථාර්ථ නිර්මාණය කරන්න කාටවත් බෑ. ඒ නිසා ඒක දැනුවත් වීම තමන්ගේ අයිතියක්. ඩෙන්ටිටි කාඩ් එකක් ළඟ තියනවා වගේම තමයි හිස්ටරි ගැන තියෙන දැනුමත් තමුන් ගාව තියෙන්න ඕන. තමුන් කවුද කියන එක කියන්න. ඉතින් ඒ නිසා මේවා හොඳින් වටහා ගැනීම අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ මේ මිනිස්සු පාවිච්චි කරපු ගල් මෙවලම්. මේවා තිරිවානා ගල් වලින් හදපු මේ විදිහේ මෙවලම් වලින් තමයි ඒ කාලේ මිනිස්සු වැඩ කරේ. ඔය ලංකාවට ගොඩ බහැපු මිනිස්සයාගේ භාෂාව මොකද්ද කියලා මගෙන් අහන්න එපා. එහෙම එකක් නෑ යාට. අවුරුදු 1,25,000කට කලින් ලැන්ග්වේජ් කියන එක ඉන්ට්‍රොඩියුස් කරලා තිබුණේ නෑ. පහුගිය අවුරුදු ලක්ෂය ඇතුලේ තමයි අපේ මේ වෝකල් බොක්ස් එක පරිණාමය වුණේ. මේ කතා කරන්න අටරන්ස් උච්චාරණය. බ්‍රේන් එකේ අවශ්‍ය කරන දේවල් ලොබි වුණේ අවුරුදු ලක්ෂයකට පස්සේ. මිනිහා ඉන්වෙන්ට් කරපු හඳුන්වා දීපු මෑතම දෙයක් තමයි භාෂාව කියන එක. මනුෂ්‍ය පරිණාමය. ඒ භාෂාව නිසා ලොකු වෙනස්කම් සිද්ධ වුණා. ඉතින් ඒ ආපු අයට ආගමක් භාෂාවක් නෑ. ඒගොල්ලෝ හන්ටර්ස්ලා. තැන් තැන් වල ගිහිල්ලා දඩයන් කරගෙන ඔය කැලෑලයක් හාරගෙන කාලා එහෙම ජීවත් වෙච්ච අය වැහි කාලෙට ගල් ගුහාවක හිටියා. මම පෙන්නන්නම් ඒ ගල් ගුහාව. සම කාලෙට පායන කාලෙට එළියේ ඔය ගස් යට එහෙම හිටියා. අපි එහෙම තැනුත් හොයාගෙන තියෙනවා. කාල නිර්ණය කරලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් තමයි මේ රටේ හිටියේ. ඉතින් ඒගොල්ලන්ට යකඩ තිබුණේ නැහැ. යකඩ අපේ ඉන්වෙන්ෂන් එකක්. යකඩ අපි හොයාගත්තා. සමහර විට තමුන්නාන්සලාට ඒක මවිතයට කාරණයක් වෙයි. තමුන්නාන්සලා මේ කටාර් රාජ්‍යයට ඇවිල්ලා, තව අය ඕමාන් රාජ්‍යයට ගිහිල්ලා, තව අය සෞදි අරාබියට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් අරවා මේවා ගොඩ නැගෙනවා. ටිකක් එහෙම වෙනකොට හිතට හීනමානයකුත් එනවා. අනේ අපේ රටවල් මොනවද ඉතින් මේවත් එක්ක බලනකොට කියලා. එහෙම නෙමෙයි හිතන්න ඕනේ ඔකේ අනිත් පැත්ත. ඔය මහා යන්ත්‍ර සූත්‍ර හදලා තියෙන යකඩ ටික ඔක්කොම ඉස්සෙල්ලම හොයාගෙන තියෙන්නේ අපි. අපේ අවසනාවකට අපිට එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. නැත්තම් දැනුම අතින්, බුද්ධිය අතින් ශ්‍රී ලංකාව පෙරමුණේ සිටි බව අපිට පේනවා. මොකද අපි දන්නවා සේද මාවතේ සිල්ක් රූට් එකේ ස්ට්‍රැටජික් පොයින්ට් එකක අපි හිටියේ.
උපාය මාර්ගික තැනක අපේ ලංකාව තියෙන්නේ. ඒ නිසා ඒක ඊටාම තීරණාත්මක සාධකයක්. අපිට ආඩම්බර වෙන්න නෙමෙයි අපේ අනන්‍යතා සංවේදනය ඇති කරගෙන ආඩම්බර වෙන්නත් ඕන. එතකොට මේ තියෙන්නේ දැන් අපේ ඉගෙන ගන්න දරුවන්ට මේවා ඉස්කෝලවල උගන්වනවා. සන්තෝෂයට කාරණයක් ඒක. ටෙක්නොලොජි ගැන, අපේ තාක්ෂණය, අපේ විද්‍යාව. අපි හිතන්නේ අපේ සයන්ස් නෑ කියලා. මම ඉස්සරහට කියන්නම් අපේ සයන්ස් ගැන. එතකොට ඔන්න මම නිකන් කියනවා නෙමෙයි එවිඩන්ස් බේස්ඩ් මම කතා කරන්නේ. මේ තියෙන්නේ ආපු මිනිහෙක්ගේ කටු ටිකක්. මේක සොයාගත්තේ බලන්ගොඩ දැන් උඩවලවේ කැලේ ඇතුලේ තමයි මේ සයිට් එක තියෙන්නේ බෙල්ලම්බැන්දි පැලස්ස කියන තැන. 1956 දී ආචාර්ය පී.පී. දැරණියගල කියන මහත්මයා අපේ රටේ හිටපු පුරෝගාමී ශ්‍රේෂ්ඨ මානව විද්‍යාඥයෙක්. එතුමා තමයි මෙතන ගිහිල්ලා පළමු වරට පරීක්ෂා කළේ. එතන තිබුණා මිනිස්සු 36 දෙනෙක්ගේ ඉන්ඩිවිජුවල්ස්ලා 36 දෙනෙකුට අයිති ඇටකටු. ඔන්න දැන් බලාගන්න, ඔන්න දැන් සනාත කරගන්න, තහවුරු කරගන්න විජය රජුරෝ එන්න අවුරුදු 12000කට පමණ උඩදී මේක මෑත කාලේ කාල නිර්ණය කරේ අවුරුදු 12000කට. අවුරුදු 12000කට උඩදී ජීවත් වෙච්ච මිනිස්සෙක්ගේ මේ හෝමෝ සාපින් මේ කවුරුත් නෙමෙයි මේ අපේ ඥාතියෙක්. මේ අපේ ඥාතියෙක්ගේ ඇට කැබැල්ලක්. ඒ නිසා තමුන්නාන්සෙලට දැන් මම කියපු දේ අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. මම කියව අවුරුදු 125000කට කලින් අපේ රටට මිනිස්සු ආවේ කියලා. එතකොට ඒ ආපු මිනිහෙක්ගෙන් පැවතගෙන එන කෙනෙක්ගේ ඇටකටු මේ. මොකද අවුරුදු ලක්ෂ ගාණක් පරණ ඇටකටු හොයාගන්න අමාරු අපේ රට නිවර්තන කලාපීය රටක්. වර්ෂාව සහ පායන කාල වෙනස් වෙනකොට මේවා ඉක්මනින් දි รา යනවා. ඒක තමයි නිවර්තන කලාපයක තියෙන ප්‍රධාන ප්‍රශ්නේ පුරාවිද්‍යාවේ. නමුත් වාසනාවකට වගේ මේක ඉතුරු වෙලා තිබුණා. අර බෙල්ලම්බැඳි පැලැස්සේ තියෙන හුණුගල් තට්ටුව උඩ තමයි මේක තිබුණේ. හුණුගල් උඩට ඇටයක් වැටුනහම ඒ ඇටය දිරන්නේ නැහැ. මොකද හුණුගල් වලක් තියෙනවා කැල්සියම්, මේකෙත් තියෙනවා කැල්සියම්. ඒ නිසා මේ ඇට හොඳට ප්‍රිසර්ව් වෙනවා, ආරක්ෂා වෙනවා. ඒ නිසා මේ ඇටකටු හොඳින් ආරක්ෂා වුණා. මේ බලන්න ඒ අයගේ රූපේ දිහා බැලුවම ඒක අපට ලොකු වෙනසක් ඇත්තේ නැහැ. මේ තියෙන්නේ මෑත කාලේ කූරගල ගැන විශාල ආందోලනයක් ආව පහුගිය කාලේ. ඒ ආందోලනයට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කූරගල ගල් ගුහාවේ කැණීමක් කළා. කැණීමක් කරනකොට මේ ඇටසැකිල්ල හම්බුණා. මේක කාල නිර්ණය කළා. මේ මීට අවුරුදු 10000කට උඩදී මැරිච්ච මිනිස්සෙක්ගේ ඇටසැකිල්ලක් කූරගල ගල් ගුහාවේ. එතකොට දැන් අපිට අර අතීතයේ ওই විජය කතන්දරේ අරවට මේවට වඩා හුඟක් එහා පැත්තේ ජීවත් වෙච්ච මිනිස්සු කවුද? අපේ ඥාතීන්. මෙහෙම කියනකොට ඔළුවෙන් ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕන. අවුරුදු 100කට පරම්පරා 3යි. ඇන්ත්‍රොපොලොජිකලි ගණන් ගන්නේ අවුරුදු 100කට පරම්පරා 3ක් ජීවත් වෙනවා. එහෙනම් අවුරුදු 10000කට පුළුවන් ගාන හදාගන්න පරම්පරා කීයක්ද කියලා. අන්නේ පරම්පරාවේ අපේ ඥාතියෙක්ගේ ඇටසැකිල්ලක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සෙලාගේ අපේ උරුමය අර මෙහෙම කඳුළු බින්දුවක් වගේ තියෙන දූපතේ අවුරුදු ලක්ෂයක් අවම තරමින් අවුරුදු ලක්ෂයක් අඛණ්ඩව ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙන් පැවතගෙන එන දූදරුවෝ දැන් මේ භූමියේ ජනාවාස වෙලා ඉන්නේ. ඒ නිසා උරුමය අඛණ්ඩතාව කරුණාකරලා පටලව ගන්න එපා ಜಾති ભેද එහෙම. ඒවා මේ ඊටාම මෑත කාලේ හදාගත්ත විවිධ අරමුණු පාදක කරගත් කතන්දර. අපි බෞද්ධයෝ. බෞද්ධයෝ නොවනවා නම් අපි ක්‍රිස්තු භක්තිකයෝ. ක්‍රිස්තු භක්තියෝ නොවනවා නම් අපි ඉස්ලාම් භක්තිකයෝ. අපි ඔය හැම ආගමකම ශාස්ත්‍රවරයෝ කිව්වේ සාමය, සහජීවනය, අවබෝධය. ඒ නිසා අපි මේ ඔක්කොම දැනුම සංශ්ලේෂණය කරන්නේ මේ සමාජයේ අපි සහෝදරවරු හැටියට. අපේ රටේ හැම තිබුණු පුරුද්දක්. අපිට මතකයි අපි පුංචි කාලවල වල අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ අර දාන තියෙන වෙලාවට අපි හරි කැමති ඒ දානේ එනකන් අපි බලන් ඉන්නේ ගිහිල්ලා කන්න.
අපි පල්ලියේ මංගල්‍ය එනකන් ඉන්නවා. සල් පිළවල් තියනවා. අපි මිත්‍රයෝ. අපි එහෙම කට්ටියක් අපි. ඒ නිසා අපි ભેද බින්න කරලා එහෙම එකට වෙන් කරලා මොන හේතු නිසා හරි එහෙම ප්‍රවේග සමාජය තුළ උත්පාදනය වෙනවා. එවෙන් පරිස්සම් වීම අපි සතු යුතුයකමක් පුරවැසියෝ හැටියට. නෑ. අපි ඒවට අපි පිළිගන්නේ නෑ ඒවා. අපි කවුරුත් එකට එක්කහුව වෙලා මේ රට දියුණු කරපු කට්ටිය. අපි එකට ඉන්න කට්ටිය. ඉතින් මේ දැනුම අපි යොදාගන්නේ එහෙම වාර්ගික බෙදීම් ඇතිකරන්න කුලල් කා ගන්න නෙමෙයි. මේකෙන් අපේ දැනුම පළල් වෙලා දැක්ම පළල් වෙලා අපේ රට සාමූහිකව හිටි තරමට පමණයි අපිට නැගී හිටින්න පුළුවන්. සාමූහික වෙන්න අවබෝධය අවශ්‍යයි. හැම දෙයක් ගැනම කුලල් කා ගන්නේ නැතුව ඇත්ත සැටියෙන් පැහැදිලි කරලා දීලා අපි මේ වැඩේට ප්‍රායෝගිකව සහභාගී වෙලා තියෙනවා. ඒකයි වගකීමෙන් මෙහෙම කියන්නේ. එතකොට මේ අය සිංහලද දෙමළද කියලා අහන ප්‍රශ්නේ નિરර්ථක ප්‍රශ්නයක්. ඔය කතන්දර වලට තියෙන ඉතා මෑත ඉතිහාසයක්. ඒ වාර්ගික භාෂා ආගම් වලට තියෙන ඉතිහාසය. මම එන්නම් ඒකත් කියන්නම් මම කවුරු හරි අහුවොත්. ඒකේ ඉතිහාසය කොයි වගේද කියලා. ඒව අපට අදාළ නැහැ. අපට අවශ්‍ය මේ රටේ අනන්‍යතාව නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. මේ රට වෙනුවෙන් මේ රට දියුණු කරන්න කැප වුණු ඕනෑම කෙනෙක් ඉන්නවද? ආලවක යක්ෂයයි දේවදත්තයි ඇවිල්ලා ඒකට සහභාගී වුණාද? ඔවුන් අපේ සහෝදර ශ්‍රී ලාංකිකයෝ. ඒකයි අපේ දැක්ම. ඉතින් ඒක වගා කරගන්නේ නැතුව අපිට ඉදිරියට යෑමක් ගැන කල්පනා කරන්න අමාරුයි. විද්‍යා දදාති විනයං, දැනුමෙන් විනය හදා ගන්නවා. ඒ නිසා මේවා ගැන දැනුවත් වීම වැදගත්. මේ තියෙන්නේ 1989 අපි සීගිරියට කිට්ටුව ගල් ගුහාවක කරන ලද කැණීමකදී සොයාගත්ත ඇටසැකිලි දෙකක් තිබුණා. මේ එකකින් එකක්. මේ මිනිස්සයා මීට අවුරුදු 5913කට කලින් මිය ගිය පුද්ගලෙක්. එතකොට මේ වගේ දිගින් දිගට මේ මිනිස්සු සාක්ෂි දැන් මේ මිනිස්සයා වලල්ලා තියෙන්නේ මෙහෙම නමලා. හුඟක් සොයාගත්ත ඇටසැකිලි මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පල්ලේ මලල කියන ස්ථානයෙන් ගොඩගත්තා මලමි මේ වගේ ඇටසැකිලි 9ක්. ඒ 9න් 8ක්ම තිබුණේ මේ වගේ ගුලි කරලා. ඉතින් ඒ කියන්නේ මලවුන් සඳහා යම්කිසි යාතු කර්මයක් කිරීම අවුරුදු 4500කට උඩදී මේවා අවුරුදු 5313ක් පරණයි. ඒ කාලේ ඉඳලා ඒ අදහස් ගොඩ නැගීගෙන එන හැටි පේනවා. මම මේ ඇටසැකිලි ටික පෙන්වුවේ තමුන්නාන්සේලාට සාක්ෂියක් අවශ්‍යයි. ඔච්චර පරණ කාලේ ඉඳලා මිනිස්සු හිටියනම් කෝ මේ මිනිස්සු පිළිබඳ සාක්ෂි? මේ තියෙන්නේ ඒ සාක්ෂි. හොඳයි අපි ඉදිරියට යන් මේ අපි 11ට නතර කරනවා මේ 11ටද 11 මාරට අපි නතර කරනවා මේ රටේ තියෙන නීතියට අනුව. එතකන් අපි මේ සාකච්ඡාව පවත්වාගෙන යන්. එතකොට ඔන්න අද දැකලා තහවුරු කරගත්තා අපේ ඉතිහාසයට අයිති මේ බලන්න මේ ඒගොල්ලෝ කරපු නිර්මාණ මේ තියෙන්නේ සෙන්ටිමීටර් 3ක් විතර උසති තිරුවානා ගලකින් කරපු ඊටාම රමණීය මෙවලමක්. මේකේ තියෙන ජ්‍යාමිතික ස්වරූපය ඔයගලන්ට පැහැදිලි. මං හිතනවා අපිට දුන්නොත් එහෙම සෙන්ටිමීටර් 3ක තිරුවානා ගල් කෑල්ලක් මේ විදිහට ලස්සනට කඩන්නයි කියලා අපිට නම් කරන්න බෑ ඒක. මේකට කාල නිර්ණය කරලා තියෙනවා. මේක අවුරුදු 28000කට උඩදී අපේ හිටපු ඒ ඥාතියෙක් කරපු ඊටාම රමණීය නිර්මාණයක්. මේක සිම්බොලික් සංකේතාත්මකව නිර්මාණය කරපු තිරිවානා ගල් කෑල්ලක්. මේක අපි මමමයි හොයාගත්තෙත්. හොයාගන්න වෙලාවෙම මගේ අතින් බිම වැටලා ඒක කැඩුනා උඩ. ඒක දැන් අලවලා තියෙන්නේ. ඉතින් මේක ඊටාම මාස්ටර්පීස් එකක්. මේ වගේ ගල් මෙවලම් 10ක් විතර ලංකාවේ හම්බෙලා තියෙනවා දැනට. ඉතින් මේ වගේ ස්කිල් එක මේ ගලේ හાર્ඩ්නස් ෆැක්ටර් එක
7. දියමන්ති වල hardness factor එක 9. අපි දන්නා දියමන්ති වලින් ඕන එකක් කැපෙනවා. ඒ තරම් දැඩි. තිරිවාන 7යි. දියමන්ති වලට ටිකක් පහලින් තියෙන්නේ. ඒතර මේගොල්ලෝ මේ වැඩ කරන්න අරන් තියෙන්නේ මේ hardness factor එක සැලකිල්ලට අරගෙන. මොකද මෙවලමක් කියන එකට ගන්න ඕන දැඩි ගලක්. එතකොට මේ දැඩි ගල කඩලා මේ වගේ මෙවලමක් සිමෙට්‍රිකලි හදන්න ඒගොල්ලන්ට තියෙන මැතමැටිකල් ස්කිල් එක. මේකෙන් අපිට පෙන්වන දෙයක් තමයි අපි හැමදාම දඩයක්කාරයෝ හැටියට හිටියේ නෑ. අපි ක්‍රමක්‍රමයෙන් අර 1,25,000කට කලින් ආවට 28,000 විතර වෙනකොට අපි අපේ ස්කිල්ස් දියුණු කරනවා. ඉදිරියට අරගෙන එනවා. ඔහොම තමයි මේ ඉතිහාසයේ දිහාවට අපි ක්‍රමක්‍රමයෙන් ආවේ. එතකොට ඔන්න බලන්න මේ තියෙන්නේ දැනට අපි අපේ පුරාවිද්‍යාඥයෝ අපි සියලු දෙනාම එක්කහුව වෙලා මේ අපේ පරණ මිනිස්සු හිටපු තැන් හාරලා තහවුරු කරලා තියෙන විද්‍යාත්මක දින බලන්න හම්බන්තොට පතිරාජවෙල අවුරුදු 1,25,000යි බූන්දල 74,000 එතකොට පාහියංගල කළුතර දිස්ත්‍රික්කේ 41,600 මේ මිනිස්සු හිටපු කාල කිතුල්ගල කෑගල්ල දිස්ත්‍රික්කේ 25,000 මේ මෙහා පැත්තේ වරහන ඇතුලේ තියෙන්නේ ඒ කාල නිර්ණය ලබාගත් විද්‍යාත්මක ක්‍රමය 14C කියලා කියන්නේ කාබන් 14 ඒක රේඩියෝ ඇක්ටිව් ටෙක්නික් එකක් උඩම තියෙන OSL කියලා ඔප්ටිකලි ස්ටිමියුලේටඩ් ලුමිනිසෙන්ස් කියන ක්‍රමය තාම මිලාදික කාල නිර්ණය ක්‍රම අපේ රටේ නෑ මේවා අපි ඇමරිකා එක්සත් ජනපදයට වගේ රටවල් වලට යවලා තමයි මේ කාල නිර්ණය කරගන්නේ මිලාදිකයි කාබන් දිනයක් ලබා ගන්න අඟුරු මිලිග්‍රෑම් 9ක් කාල නිර්ණය කිරීම සඳහා US ඩොලර්ස් 595ක් යනවා. ඒතර එක කැණීමකින් කාල නිර්ණය 3ක් ලබා ගන්න ගියොත් එම ඇමරිකන් ඩොලර් 2000ක් විතර අපිට වියදම් කරන්න වෙනවා කුරියර් චාර්ජස් අරෝම ඔක්කොම. ඒක ඉතින් පුරාවිද්‍යාඥයෙකුට නම් දරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අවුරුද්දට දෙපාරක් කැණීම් කරලා ඉවර වෙලා ඩොලර් 4000ක් වියදම් කරන්න පුරාවිද්‍යාඥයෝ සමත් නැහැ. එතකොට අපේ රජයටත් ප්‍රමුඛතා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳ ප්‍රමුඛතා තියෙන අධ්‍යාපනය, සෞඛ්‍ය ඒවයි ප්‍රමුඛතා තියෙනවා වියදම් කරන්න. ඒ නිසා මේ පුරාවිද්‍යාඥයන්ගේ අඟුරු කාල නිර්ණය කළා දෙන්න අපිට යම්කිසි උදව්වක් දෙනවා. නමුත් ඒක හුඟක් ප්‍රමාණවත් මදි. නමුත් අපි වෙනත් ක්‍රම සොයාගෙන අපි මේවා ඉදිරියට අරගෙන යනවා. මොකද අපි ඔක්කොම කරන්නේ රට වෙනුවෙන් නිසා. බලන්න ඔහොම ඇවිල්ලා අන්තිමට මාතොට මන්නාරමේ අපිට දෙන 3830 දිනයක්. ඉතින් මේකෙන් පේනවා තමුන්නාන්සෙලට අර ඡායාරූප වල දැකපු ඇටසැකිලි වල හිටපු අවුරුදු 1,25,000කට කලින් මේ රටට ගොඩ බැහැපු ඒ මිනිස්සයා දිගින් දිගටම අපේ රටේ ජීවත් වුණා. නැත්තම් කාට හරි හිතෙයි අප්‍රිකාවෙන් පිටත් වෙලා යන ගමන් පොඩි ට්‍රාන්සිට් එකකට එන්න ඇති හම්බන්තොටට ඊට පස්සේ යන්න ඇති චීන පැත්තට කියලා. නෑ. ට්‍රාන්සිට් එකක් නෙමෙයි. ඒගොල්ලෝ අපේ රට ජනාවාස කළා. දැන් මේවට කිසි කෙනෙකුට ආගියු කරන්න බැරි හේතුවක් තියෙනවා. මේ කාල නිර්ණයම අපි කරන ඒවා නෙමෙයි. මේවා කරන්නේ විදේශික වාණිජ විද්‍යාගාරවල. අපි සල්ලි ගෙවුවාම ඒගොල්ලෝ ඩේටින් එක එවනවා. ඒ නිසා අපිට ඕනට හදාගත්ත දින නෙමෙයි මේවා. මේවා ලෝකේ ප්‍රසිද්ධ පිළිගත් විද්‍යාගාර වලින් අපට වාණිජ පදනම මත ලබා දෙන දිනවක් වානෝ. ඉතින් මේකෙන් තේරෙනවා අපේ අඛණ්ඩතාව දිගින් දිගටම එනවා. දැන් ටිකක් හිතලා බලන්න අපි විජය රජතුමා සහ 2500 ඉතිහාසය දැන් ටිකක් අමතක කරලා ඊට වඩා ඒ දැනුම අයින් කරන්නේ නැතුව ඒකට මේ දැනුමත් එක්කහු කරා ගන්න ඕන. නෑ අපි අවුරුදු 2500ක ඉතිහාසෙ නෙමෙයි අපිට තියෙන්නේ. අපි බය නැතුව කියන්නම් 1,25,000ක ඉතිහාසයක් අපිට තියෙන්නේ. 1,25,000 ගණන් හදන්නකෝ. ඒකට අවුරුදු 100 ඒවා කීයද 100ට 3 නම් පරම්පරා ගණන කීයද කියලා. ඉතින් අඛණ්ඩ පරම්පරා ඉතිහාසයක් එච්චර දිග කාලයක් අපේ රටේ තිබුණා. බොහෝ රටවල් වල මේ වගේ අඛණ්ඩතාව පිළිබඳ සාක්ෂි විරලයි. එහෙම ලැබෙන සාක්ෂි හුඟක් විරලයි. අපේ රටේ
ඒ අඛණ්ඩතාව පිළිබඳ සාක්ෂි දිගින් දිගටම පේන්න තියෙනවා. මේ තියෙන්නේ දැන් මම මේ කතා කරේ අර ගල් ආයුධ පාවිච්චි කරපු, දඩයන් කරපු, ඉඳලා හිටලා කැලේ ගිහිල්ලා වැල්ලලයක් හරගෙන එහෙම කාපු මිනිස්සු ගැන. අපි කල්පනා කරා අපේ පර්යේෂණවලදී මේ දඩයක්කාර මිනිහා හැමදාම දඩයක්කාරයෙක් හැටියට හිටියද? මොකද අපේ රටේ ඉතිහාසයේ කියනවා ඔව් ඒ කාලේ ඉඳලා තියෙනවා මෙහෙම වැද්දෝ වගේ જાතියක් ඒගොල්ලෝ මෙහෙම දීර්ඝ කාලයක් ඉඳලා මේ ඉන්දියාවෙන් මේ විජය රජුරෝ එහෙම ආවහම ඒගොල්ලෝ කැලෑවට පැනලා කැලෑවේ තනි වුණා. එහෙම ලියලාම තියෙනවා, පළ කරලා තියෙනවා. ඒ අයගෙන් තමයි අද ඉන්න වැඩි ජනතාව පැවතීගෙන එන්නේ. ඒගොල්ලෝ අපිට කිසිම ඥාතිත්වයක් නැහැ, වැඩි ජනතාව. ඒගොල්ලෝ පැත්තකින් ඉන්න කට්ටියක්. අපි පවතින්නේ අර ඉන්දියාවෙන් ආපු කට්ටියගෙන් පැවතින්නේ. අපිට උගන්වන්නෙත් එහෙමනේ. විජය රජතුමා එනකොට තමයි අකුරු ටික ගෙනාවේ. විජය රජතුමා එනකොට තමයි වී වගාව ගෙනාවේ. එතුමා තමයි යකඩ ටික ගෙනාවේ. එතුමා තමයි අස්සයාර ගෙනාවේ. ඒ ඔක්කොම අරන් ඇවිල්ලා අපිට මේවා ටික අඳුන්වලා දීලා අපි ඔය සංස්කෘතියේ පිහිටවලා අරන් ගියා. මේක තමයි අවාසනාවන්තම සිද්ධිය. අපිට උගන්වලම තියෙන්නේ අපිට බෑ, පිටින් ඇවිල්ලා තමයි අපිට පුළුවන් කරේ. මේ ආකල්පයේ හිතේ තියෙන තුරු අපේ රටට ගමනක් නැහැ. අපේ ගමන නවත්තන්න ඕන නිසා තමයි කාලෙන් කාලෙට මේ වගේ අදහස් අපේ ඔළුව වලට රිංගවලා තියෙන්නේ. මම තමුන්නාන්සලට පෙන්නන අපි සයන්ස් ගැන කල්පනා කරපු හැටියට මගේ හිතවත් මහත්තුරු අපේ ධම්මික මහත්මයා, අපේ ප්‍රසාද් කට්ටිය කතා කරගෙන ඉලත් මං කිව්වේ අපේ සයන්ස්, අපේ ටෙක්නොලොජි අපි ඒවා දැන් දැම්මා ඉස්කෝලේ ළමයින්ගේ පොත්වලට. දැන් ළමයි ඉගෙන ගන්නවා දේශීය විද්‍යාව හා තාක්ෂණය. අපි දැන් කටයුතු කරගෙන යනවා ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේ සිලබසස් වලට මුල් පාඩම හැටියට දාන්න අපේ ඉන්ඩිජීනියස් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි. තමුන්නාන්සලා මවිතයටපත් වෙයි. මේ ළඟදී අපේ රටේ තියෙන තෝරමල්ලි කියන ගල් වර්ගය, ටුමලයින්. තෝරමල්ලි ගල් වල තියෙනවා සුවිශේෂී ගුණයක්, water purification, ජලය පිරිසිදු කරන්න. තෝරමල්ලි පවුඩර් කළා වතුර වීදුරුවකට දාලා තත්පර 10කින් ඒ තෝරමල්ලි මොකද කරන්නේ? ජලයේ තියෙන සියලුම අහිතකර මොලකියුල්ස් විනාශ කරනවා. ජලයේ සංයුතයට අදාළ නොවන මොලකියුල්ස් විනාශ කරනවා. මට තරුණ විද්‍යාඥයෙක් පෙන්නවා වතුර වීදුරුව දෙකට බෙදලා භාජන දෙකට දාලා ওই වතුර වීදුරේ පොඩ්ඩක් බීලා බලන්න. තෝරමල්ලි දාලා තප්පර 10කින් ඒක බොනකොට හොඳට තේරෙනවා මේ වතුර වෙන වතුරක් කියලා. මේකට වැඩි වෙනස්. මොකද water purification. ඉතින් අපේ අත්තල පනත්තල ওই කඳුවල හිටපු අය නෑවේ බිව්වේ ඔක්කොම කරේ අර තෝරමල්ලි ගල් අරෝ මේවා හොදාගෙන එන වතුර. කිසි දවසක කොණ්ඩේ කළුුනේ නෑ. තෝරමල්ලි පවුඩර් එක තමයි අද අඳුරගෙන තියෙන හොඳම පේන් කිලර් එක. තෝරමල්ලි පවුඩර් කරලා කොහේ හරි වේදනාවක් දෙන තැනක බැන්දාම වේදනාව අතුරුදහන් වෙනවා. ඒක තමයි ජයග්‍රහණය. පරාජය මොකක්ද? ඒකේ පේටන්ට් එක ගත්තේ කැනේඩියන් කම්පැනි එකක්. ඒකේ පේටන්ට් එක ගත්තේ කැනේඩියන් කම්පැනි එකක්. අද ඒගොල්ලෝ පොඩි සුරයක් වගේ ෆිල්ටර් එකක් ඩිසයින් කරලා තියෙනවා. ළඟදිම මාකට් එකට එයි. තමන්ගේ වතුර භාජනයට ගෙදර ෆිල්ටර් එක ඒක දාලා තිබ්බහම water purify වෙනවා. ඒක රීයුස් කරන්න පුළුවන්. දිගින් දිගට. තෝරමල්ලි ඕනේ නෑ. අපේ අර ඇලවල් වල වක්කඩවල් වල දිය කූඩැල්ලා. දිය කූඩැල්ලා ඕනේ නෑ. නිකන් කූඩැල්ලෙක් කෑවම පැය 24ක් ලේ එනවනේ කාපු තැනේ. මොකද කූඩැල්ලා එල්ලුනහම ඌ ඉන්ජෙක්ට් කරනවා කිමිකල් එකක් අර ෆයිබ්‍රින් හැදෙන්නේ නැති වෙන්න. ලේ තනුක වෙන්න. ඉතින් කූඩැල්ල වැටුනමත් පැය 24ක් ලේ ගලනවා එතනින්. මේක යුරෝපයේ රටකින් මේ දිය කූඩැල්ල අරන් ගිහිල්ලා දිය කූඩැල්ලගේ කිමිකල් එක එක්ස්ට්‍රැක්ට් කරා
විදින කෙමිකල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඉන්ජෙක්ෂන් එකක් හදලා තියෙනවා. ඒ ඉන්ජෙක්ෂන් එක අද දවසට මිලියන 12ක් අලෙවි වෙනවා. මොකටද ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරන්නේ? බ්ලඩ් ක්ලොට්ස් ආවම ගහන්න. පේටන්ට් එක ඒ රටේ. අපේ දිය කුඩල්ලගේ පේටන්ට් එක ඒගොල්ලන්ගේ. අපේ මිනිස්සු අවදි වෙලා ඕක හදලා ඕක කල්පනා කරලා පේටන්ට් එක ගත්තන දවසට ඩොලර් මිලියන කීයක් රටට එනවද? ඇයි එහෙම හිතුවේ නැත්තේ? ඒක දැක්කම ඈයියා අපෝ මොකෙද්ද මේ කියලා යන්න පුරුදු වුණා මිසක් උගෙන් ඉන්වෙන්ෂන් එකක් කරන්න අපිට මොලයක් තිබුණේ නැහැ. මොකද අපේ ඉස්කෝලවල ඒක ඉගෙනුවේ නැහැ. අපේ ඉස්කෝලවල අපි බෝයිල් ආකිමිඩිස් ගැන ඉගෙනුවා විතරයි සයන්ස් පාඩමේදී. අපිට ඉගෙනුවේ නැහැ අපටත් තිබුණයි කියලා චින්තනයක්. දැන් ජපානයේ හැම රූප ලාවන්‍යාගාරවල ගොළු බෙල්ල පාවිච්චි කරන්නේ මෙතන තියෙන ෆැක්ට් අඩු කරන්න. අර කටුව නැති ගොළු බෙල්ලෙක් මෙතන තිබ්බම ඌ ඇදෙනවා මෙහෙම. ඇදෙනකොට ඒ තෙරපීමෙන් මෙතන තියෙන ෆැක්ට් දිය වෙනවා. මේ තියෙන මේවා ඔක්කොම අපේ තිබුණානේ කූඩල්ල පාවිච්චි කරලා ලෙඩ සුව කරන ක්‍රම. ඒවා ඔක්කොම අහකට දැම්මා අපි. දාලා අයින් කරා. ඉතින් මේවා උනේ අපි පරාදීන වීම නිසා. අපේ දේවල් ගැන අපිට තියෙන විශ්වාසය නැතිවීම නිසා. තමුන්වන්සලා කල්පනා කරලා බලන්න අපි කොච්චර පරාදීනද කියලා. හැම දෙයක්ම ලොකු නම් අපි ඒකේ රටනේ. බුලත් කොලේ ලොකු නම් රට බුලත්. පුවක් ගෙඩිය ලොකු නම් රට පුවක්. දෙල් ගෙඩිය පොඩි නම් සිංහල දෙල්. කැලෑ දෙල් පොඩි ඒවා සිංහල ලොකු ඒවා රට. අපි එහෙමනේ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. කේන්දරේ බලන්න ගියාම ගුරුන්නාංශ කියන්නේත් ඒකනේ. අම්මේ මහත්තයාට රට යන්න වාසනාව තියෙනවා. ඔය කොයි ගුරුන්නාංශ කෙනෙක් හරි කිව්වද මහත්තයාට ලංකාවේම ඉන්න වාසනාව තියෙනවායි කියලා. එහෙම කියන්න අපි පුරුදු වෙලා නැහැ. ඒක අවාසනාවක් හැටියට සලකන්නේ. ඔහොම තියෙද්දි රටක් ගොඩනගන්න බෑ. දැන් තමුන්නාංශලාට මේ කතා කරන්න මං අද ආවෙත් එහෙම රට ගැන අවාසනාවන්ත විදිහට හිතන්න එපා. ඒ අවාසනාවන්ත වීමට වග කියන්න ඕන මෑත කාලයේ සිදුවෙච්ච පහුගිය අවුරුදු 100 150 සිද්ධ වෙච්ච සිදුවීම් අපේ රටවල් වල. එහෙම නැත්නම් අපි අනාදිමත් කාලයක් තිස්සේ සම්මුනාන්සලා දන්නවද? බාතිකාබේ රජතුමාගේ කාලේ මීට අවුරුදු 1900කට කාලේ එපිට කාලෙකදී ඒ රජතුමා රෝමයට තානාපතිවරු 3 දෙනෙක් එව්වා. ඒ කාලේ රෝමේ ක්ලෝඩියස් කියන ප්‍රතාපවත් අධිරාජයාගේ කාලේ රජුරෝ එව්වා තානාපතිවරු 3 දෙනෙක් රෝමයට. මොකටද? රුවන්වැලි සෑයට පූජාවක් කිරීම සඳහා වීදුරු පබළු අරගෙන යන්න. ඒගොල්ලෝ මේ මිෂන් එක සාර්ථකව කළා. සමහර විට හිතන ඇති ෆොරේන් පොලිසි අර මේ ලොකු වචන වලින් කියනකොට ඒවා හරි මොඩර්න් කියලා. නෑ. අපේ රජවරු හොඳට ෆොරේන් පොලිසි එක ගැන දැනගෙන හිටියා. කොහොමද කලාපීය සහයෝගිතාව ආරක්ෂා කරගන්නේ? කොහොමද ස්ට්‍රැටජිකලි වැඩ කරන්නේ? අපේ රජවරු හරි බුද්ධිමත්. මට මතකයි පළවෙනි පරාක්‍රම බහු රජතුමා පාලනය කරන කාලේ ඔක්කොම වරායවල් ටික ඩිරෙක්ට් ඔබ්සර්වේෂන් රජුරෝ යටතේ තිබුණේ. පෝට්ස් ටික. එක එක්කෙනා යටතේ රජුරෝ යටතේ තියෙන පෝට්ස්. රජුරෝ නාගදීපෙත් තිබුණ වරායක්. නාගදීපේ වරායේ සෙල්ලිපියක් හිටෙව්වා. සෙල්ලිපිය කියලා තියෙනවා මේ පෝට් එකේ ඉන්ටර්නැෂනල් ෂිප් එකක් මොනවා හරි හේතුවකින් අබලන් වුණොත් ඒකට මෙච්චර ටැක්ස් ගන්න ඕන. මොකද අපේ පෝට් එකේ නවත්තලා තියෙනවට. කියලා නීතියක් දාලා විශේෂ පාඩයක් දැම්මා. මෙන්න මෙච්චර ටැක්ස් ගන්න. ඒ තියෙන භාණ්ඩ වලින් 20%ක්. නැවේ තියෙන ෂිප්මන්ට් එකේ භාණ්ඩ වලින්. කළා යා විශේෂ ප්‍රකාශයක් කළා. හැබැයි නටබුන් වෙච්ච නැවේ ගෙනියන්නේ අස්සයෝ නම් ටැක්ස් එක 50%යි. 50% ටැක්ස් ගන්න ඕන රටට. අස්සයෝ ගෙනියන නැවක් මේ නටබුන් වුණොත් ටැක්ස් එක ගෙවන්න ඕන අස්සයන්ගෙන්. අපිට අස්සයෝ නැහැනේ අපේ රටේ. ඒ කියන්නේ ඒ අස්සෙක් කියන්නේ අද BMW එකක් වගේ ඒ කාලේ. බෙන්ස් එකක් වගේ. රජුරෝ කිව්වා අස්ස නැවක් නටබුන් වුණොත් 50%කින් ටැක්ස් ගෙවන්න ඕන අස්සයින්ගෙන්. අපේ රජවරු වැඩ කරේ රට ගැන හිතලා. රජුරෝ කොහෙවත් ගැහුවේ නැහැ. කැප්ටන් හරි
නැවේ කොම්පැනි අයිතිකාරයට හරි මට මාලිගාවට අස්සයෝ දෙන්නෙක් එවන්න කියලා. නැව නටබු වුණාම මම නැව රිලීස් කරන්නම් කියලා. එහෙම නෙමෙයි කිව්වේ. රාජ්‍ය භාණ්ඩාගාරයට අස්සයින්ගෙන් ටැක්ස් ගෙවන්න කියලා 50%. ඒ නිසා මේ වගේ අපේ දූරදර්ශී පාලකයෝ වැඩ කරපු ආකාරය රටේ ජනතාවත් එක්ක ඒවෙන් අපිට හුඟක් ಜಾති ඉගෙන ගන්න තියෙනවා. හොඳයි මේ අපි ගල් ගුහාවක් මේක මහ කැලේ තියෙන්නේ වේලියෝයේ හල්දුම් මුල්ලේ අපි මේ ගල් ගුහාව හැරුවාම අපිට පෙනුණා විශේෂ දෙයක්. මේ බලන්නේ සාක්ෂි. අර දඩයක්කාරයා හැමදාම දඩයක් කර ඉඳලා නැහැ. මේ ගල් ගුහාව අවුරුදු 6000කට කාල නිර්ණය වෙලා තියෙනවා. ඒ ගල් ගුහාවේ තිබුණා මෙන්න මේ භාණ්ඩ. මොනවාද මේ තියෙන්නේ? ඇඹරුංගල් තියෙන්න ප්‍රධාන හේතුවක් තමයි ධාන්‍ය පරිහරණය පාවිච්චි කිරීම. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ අඹරන්න පුළුවන් ඇට වර්ග මේ කියන්නේ සත්තුන්ගේ ඇට තලා ගන්න මැරබෝන් ගන්න නෑ. අපිට හුඟක්ම සහතිකයි මේක ධාන්‍ය අඹරන්නයි පාවිච්චි කරේ. බලන්න අර යට තියනවා වලං කෑලි වගේක්. ඒ කියන්නේ අමු වලං අවුවේ වේලලා පාවිච්චි කළා. දැන් ඔයගලන්ට වැටහෙනවා අමු වලං අවුවේ පුච්චලා ගත්තොත් වතුර ಜಾති දාන්න බෑ, ලික්විඩ්ස් දාන්න බෑ. එහෙනම් ඒකට දාන්න ඕන ඩ්‍රයි මොනවා හරි. ඒ කියන්නේ මේගොල්ලෝ උත්සාහ අරන් තියෙන්නේ කැලේ තියෙන තනකොළ ඇට වර්ග එහෙම අරගෙන ඇවිල්ලා ගබඩා කරගන්න. ඒ කියන්නේ දැන් අපිට පේනවා අර දඩයක්කාරයෝ අපේ මුතුන් මිත්තෝ දඩේමින් ජීවත් වෙච්ච අය දැන් උත්සාහ ගන්නවා ඇග්‍රිකල්චර් පැත්තට ට්‍රාන්ස්ෆෝම් වෙන්න. ඔන්න අපි කරපු ලොකු වැඩ. අදත් අපි විශ්වාස කරන්නේ අපේ රට ගොඩ ගන්න නම් කෘෂිකර්මය දියුණු කරා ගන්න ඕන. අපේ පොළවේ නොවැවෙන දෙයක් නැහැ. ඕන දෙයක් වැවෙනවා. ඒත් අක්කර ගණන් ඉඩම් වල් බිහි වෙලා තියෙනවා අපිට පේනවා. වැව් නටබුන් වෙලා තියෙනවා අපිට පේනවා. අනුරාධපුරේ දිස්ත්‍රික්කයේ පමණක් වැව් 17000ක් තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 17000ක් තිබෙනවා. මේ වැව් 17000න් භාගයක් පිරෙව්වොත් අපේ රට සමෘද්ධිමත් කරන්න වෙන උපාය මාර්ග අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍යයි මේ වැව් කොහොමද ක්‍රියාත්මක වුනේ? වැව් සමග තිබිච්ච සමාජ සංවිධානය කොයි වගේද? ඒවා ඔක්කොම අවබෝධ කරගෙනයි ඒක කරන්න ඕන. අපි ඔය කොච්චර නගරවල හිටියත් අපි ගමෙන් හදලා එවන කැම ටිකනේ කන්නේ. එළවලු ටික, ධාන්‍ය ටික. දැන් අපි රොස්මිට් ප්ලේස් එකේ කුරක්කන් වවනවාද? අපි මහරගම හෝමාගම මුං ඇට වවනවාද? නෑනේ. මේවා ඔක්කොම ගමේ මිනිස්සු හදලා එවන ටිකන්නේ අපි කන්නේ. ඒ නිසා අපි පරිධිය මතයි තවම යැපෙන්නේ. අපි නිතරම උත්සාහ ගන්නේ කේන්ද්‍රය ශක්තිමත් කරන්න. කේන්ද්‍රය නෙමෙයි ශක්තිමත් කරන්න ඕන පරිධිය. පරිධිය ශක්තිමත් කරාම අපිට ඒක කරගන්න පුළුවන්. අපිට පුදුමයි ඕන දෙයක් වැටුනහම පැලවෙන පොළව. රට වටේම මූද. බරක් ඔබාමාත් විශ්වාස කරන දර්ශනය බුද්ධ ආගම. ඒවා ඔක්කොම තියෙන්නේ අපිට. අපිට මුකුත් බෑ. අපි තාම දුප්පත්. මොකද්ද මේකේ රහස? තමුන්නාන්සලා දන්නවා මේ රටවල් කාන්තාර. මේ රටවල් දිනෙන් දින නැගිටිනවා. ඒතකොට ආයේ ගෑස් තියෙන හින්දා. ඒගොල්ලන්ට ගෑස් තියෙනවා. පොළවක් නැහැනේ. අපිට ගෑස් නැහැ. පොළවක් තියෙනවා. දෙකම එකයි. ගෑස් ඉවර වෙයි කවදා හරි. පොළව ඉවර වෙන්නේ නැහැ. මේවා ඔක්කොම තියාගෙන අපි හිඟන්න වගේ අතපාගෙන ඉන්නවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? තමුන්නාන්සලා හැම කෙනාටම වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න. මම මොන දේ කරත් මම රට වෙනුවෙන් සතයක් උත්පාදනය කරනවා. සතයක් මම රට වෙනුවෙන් එක කරන්නේ. තමුන්නාන්සලා ගන්න වැටුප රටේ ධනය. තමුන්නාන්සලා රට වෙනුවෙන් මේ සේවය කරන්නේ. ඒ නිසා තමුන්නාන්සලට වගකීමක් තියෙනවා මගේ රට ගැන මං වගකීමෙන් වැඩ කරන්න ඕන. මං වගකිය යුතු විදිහට කටයුතු කරන්න ඕන කියන එක. ඒ නිසා ඒක කරන්න නිකන් ආවට ගියාට බෑ. හෙලවෙන හිත් තියාගෙන. තමුගේ උරුමය දැනගන්න. මට මෙහෙම උරුමයක් තියෙන දෙයක්. දරුවන්ට කියලා දෙන්න පුතා, දුව, ඔයා මෙහෙම කෙනෙක්.
ඇමරිකන්ස්ලා කියන්නේ we Americans, we Indians. ඔහොමනේ කතා කරන්නේ. ඉන්දියාවේ පොඩි දරුවෙකුට ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියාම උගන්වන්නේ ජනනී ජන්ම භූමිශ්ව ස්වර්ගාදපි ගරයසි. ජනිත කළ මවටත් ඉපදුණු භූමියටත් ස්වර්ගයසේ සලකන්න. ඔක තමයි හෝඩිය පන්තියට ගියාම උගන්වන්නේ ළමයා බහ තෝරන්නේ. එහෙම හදන මිනිස්සු තමයි ඉන්දියාව ගොඩනගන්නේ. ඉන්දියාව එක්ක තරම් කරන්න බෑ. ඉන්දියාව විශාල වශයෙන් දියුණු වෙනවා. චීනට උගන්වන්නේ පොඩි කාලේ පන්ති වලට ගියාම සභාපති මාවෝ දිනේවා. චීනය නිර්මාණය කරපු පුද්ගලයා ගැන. ඒ දර්ශනයෙන් චීනය නැගිටින්නේ. ඉතින් ඒ හින්දා අපටත් ඒ වගේම උරුමයක් තියෙනවා. මම දන්නවා මේ හැම කෙනෙක්ම තමන්ගේ රටට කොපමණ ලැබීද කියලා. කොපමණ ලැබීද කියලා. මම දන්නවා පත්තරයක තිබුණොත් එහෙම මිනි මැරුම් මරෝ මේවා නොයෙකුත් කතන්දර පත්තරේ කොලම් එකක කොනක තිබුණොත් එහෙම දඹරම් බුදු පිළිමයක් හමු වෙයි කියලා අර පත්තරේ තිබිච්ච එකක්වත් මතක නැහැ. මතකේ තියෙන්නේ දඹරම් පිළිමේ හම්බෙලා තියෙන එක. ඒක මතකේ තියාගන්නවා. ඒ තරම් අපි අපේ ඉතිහාසයට ලැබී අපි ශ්‍රී ලාංකික මාතාවගේ දරුවෝ උන්වහන්සේලා කොහේ හිටියත් ඒක තියෙනවා. කොච්චර සමහර හේතු නිසා අපි කියන වැඩක් නැහැ ලංකාව වැඩ නැහැ. ඔහොම කිව්වත් හිත යට තමන්ගේ රට ගැන විශාල කැක්කුමක් හැඟීමක් තියෙනවා. ඒක හැබැයි දේශ ප්‍රේමයකින් වර්ධනය කරගන්න, භක්තියකින් වර්ධනය කරගන්න. ඒක අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ මාතෘ භූමිය වෙනුවෙන්. ඒ මොකටද කටයුතු කරන්නේ? අපේ ඊළඟ પરම්පරාව වෙනුවෙන්. තමුන්නාන්සලාගේ දරුවෝ යන්න සමාජයක් තියෙන්න ඕන, රටක් තියෙන්න ඕන සුරක්ෂිතව. ඒක නිර්මාණය කිරීමේ අයිතිය තියෙන්නේ අපිට. දැන් මේකෙන් අදහස් කරන්නේ එහෙම එකක් දැන් නැහැ කියලා. නෑ නෙමෙයි. අපි අපේ රට සුඛිත මුදිත තත්වයකට අපි ගෙන ආ යුතුයි. අපට ඒ වෙනුවෙන් කරන්න තව හුඟක් වැඩ තියෙනවා. ඒ නිසා ඒක කරන්නට අපිට මේවා ප්‍රයෝජනවත් වෙනවා. ඔන්න බලන්න අපේ දඩයක්කාර මිනිස්සුන්ට බලන්න එහා පැත්තේ කුණේ තියෙනවා ගලක්. ඒ ගල මැද්දේ තියෙනවා තිතක්. ඔය ගල තමයි ගිනි දල්වා ගැනීමට පාවිච්චි කරපු ගලක්. ඒ කියනවා අද ගිනි පෙට්ටියක්. කැලේ තියෙනවා වෙලම් කියලා කෝටුවක්. ඒ වෙලම් කෝටු නිවර්තන කලාපීය රටවල් වල හැදෙන්නේ. ඒ වෙලම් ගහේ කෝටු අරගෙන මේ ගලේ මෙහෙම ඇතිල්ලුවාම ටික වෙලාවක් අතුල්ලනකොට ගල රත් වෙනවා. ඊට පස්සේ උතන්ට පරණ්ඩල් කෑලි එහෙම දානකොට එතනින් දුම එනවා. පිඹලා ගිනි දැල්ලක් දල්වා ගන්න පුළුවන්. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දැන් පුරුදු කරලා තියෙනවා කැලේ යනකොට. මොකද කැලේ යනකොට ගිනි පෙට්ටි ගෙනියන්න තහනන්නේ රටේ තියෙන නීතිය අනුව. ඉතින් කැලේදී පුළුවන් වෙලම් කෝටු කෑල්ලක් අහුලාගෙන ගලක් අරගෙන ගිනි දල්වා ගන්නට. ඒතර ඒ අය ගින්දර නිෂ්පාදනය කළා. ওই මැද්දේ තියෙන රවුම් බෝලයක් වගේ ගලක්. ওই ගල පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? වැල් වලින් කූඩයක් වගේ එකක් හදලා අර කඩාගෙන එන තනකොළ නොයෙක් ඇට වර්ග තියෙන කරල් එකකට දාලා වේලිච්චා ওই ගල් බෝල 3-4ක් දාලා එහාට මෙහාට හොල්ලනකොට අර පෑහෙනවා. ඇට ගැලවෙනවා. අද වීමෝලකින් කරන කටයුත්ත ත්‍රෙෂින්. what get threshing balls කියලා. එතකොට අපිට ඊටාම පැහැදිලි තවමත් ගල් ආයුධ පාවිච්චි කරන අර තියෙන ගල් මෙවලම් උඩ මේ අය අපේ මුතුන් මිත්තෝ හැමදාම දඩයක්කාරයෝ හැටියට හිටියේ නෑ. ඒගොල්ලෝ යම් කිසි පරිවර්තනයක් ඇති කරගත්තා. මේක මේ ඉන්දියාවෙන් ඉගෙනගත් එකක්වත් වෙන රටකින් ඉගෙනගත් එකක්වත් නෙමෙයි. අවුරුදු 6000කට උඩදී අපි පළවෙනි හැරවුම් ලක්ෂයක් ඇති කරගන්නවා. සම්ප්‍රදායික දඩයක්කාරයෙක්ගේ වෙලා ඉඳලා ඒකෙන් මිදෙන්න. මේ තියෙන්නේ අපි 2015 හාරපු ගල් ගුහාවක්. මේ ගල් ගුහාවෙන් ඊටාම මේක තියෙන්නේ බලංගොඩ ඉලුක්කුඹුර කියන දිහාවේ. බලංගොඩ ඉඳලා කිලෝමීටර් 29ක් යන්න ඕන ඇතුළට. ඊටාම දුෂ්කර ගමක්. මේ ගල් ගුහාවේ අපි හැරුවා. බලන්න ඒකේ හැටි. මේ මෙතන පේනවා වතුර වලක්. මේ අපි යන්න කලින් ගමේ අය එතන කැණීමක් කරලා තියෙනවා. මොකටද? අපි හොයාගත්ත කැණීම් කරපු කට්ටිය.
පස්සේ ආයේ පාපෝච්චාරණය කළා. අවසර අපි හැරුවා. මොකද මෙන්න මෙතන වහලෙන් වතුර බින්දුවක් වැටෙනවා. නිරන්තරයෙන්ම අර දඹුල්ලේ වගේ. ඉතින් අපි ගිහිල්ලා අංජනමක් බැලුවා. ඒ අංජනමෙන් කිව්වා ඔය වතුර බින්දුව වැටෙන එක දිගේම ගිහිල්ලා මැද්ද හාරන්න එතන රත්තරන් තැඹිලි වල්ලක් තියෙනවා කියලා. තැඹිලි වල්ල ගන්න හාරලා. ඉතින් තැඹිලි වල්ලක්වත් මොන වල්ලක්වත් හම්බෙලා නැහැ එතනින්. නිකන් එතනින් පස් ටික ගොඩ දාලා. වාසනාවට මෙන්න මේ පැත්තේ ඉතුරු වෙලා තිබුණා ගල් ගුහාවේ. එතන අපි හැරුවා. එතනින් ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක පුරාවස්තු අපට ලැබුණා. අපිට තේරුණා අර තැඹිලිවල හොයපු අය කොයිතරම් විනාශයක් මේ ගල් ගුහාවට කළා තියනවාද කියලා. මොනවාද මේ හම්බෙච්ච දේ? මීට ඒ ගල් ගුහාව කාල නිර්ණය වුණ අවුරුදු 5300කට මේ තියෙන ගල් ගුහාවේ හත්බෙලා හම්බෙච්ච ඒ මිනිස්සු කාපු ඇට අවුරුදු 5300කට කලින් ඒ ගල් ගුහාවට ගෙනල්ලා අනුභව කරපු ඇට වර්ග මේ තියෙන්නේ දික්කැකුණ කානේරියන් සේලනිකුම් කියන ඇට වර්ගය. ඒක නට් එකක්. ඒ කියන්නේ හේසල් නට් වගේ ඕන්නම් දැන් ඔන්න කරන්න පුළුවන් වැඩ ධම්මික මහත්මයා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් නම් හේසල් නට් හදනවා වෙනුවට අපේ කොට්ටම්බයි දික්කැකුණයි ප්‍රොසෙස් කරලා හදන්න පුළුවන් මාකට් එකට. මේවා ගස් යට වැටි වැටි යනවා. මේක ගැන රිසර්ච් කරලා තියෙනවා. මේකේ තියෙනවා මේ ඔමෙගා කම්පවුන්ඩ්ස් මේ ඇටේ මදේ අතිශය පෝෂජනක නට් එකක්. දැන් මේක දඬුලෙන්න තමයි කන්නේ. මේක එකතු කරලා මේක හරියට සෝල්ට් කරලා ප්‍රොසෙස් කරලා අවන් කරලා මේක මාකට් එකට දාන්න පුළුවන් නම් මම හිතන්නේ සුමානේ මාකට් එක අල්ලන්න පුළුවන්. ඒ තරම් රස, ඒ තරම් ගුණ ඇටයක්. අපිට වගක්වත් නැහැ. අපි ඉල්ලන්නේ කියලා හේසල් නට්. අපිට ඕකට ආදේශනයක් කරන්න අපිට මොලයක් නැහැ. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම් තානාපතිතුමනි. මේ සුදු අය ඇවිල්ලා යුරෝපීය ජාතිකයෝ අපිට කෝපි පුරුදු කරානේ. කෝපි බොන්න. දැන් අපි කෙලවරක් නැතුව කෝපි බොනවනේ. නොඑක් නම් වලින්. ඔය කෝපි බොන්න කලින් අපි බිව්වේ මොකද්ද? අපේ රටේ. කවුරුත් දන්නවද මේ සභාවේ ඉන්නවද කවුරු හරි දන්න කෙනෙක්? අපි බිව්වේ මොනවද කෝපි වෙනුවට? දන්නේ නැහැ. අපි බිව්වේ ඉංගිනියට. ඉංගිනියට බැදලා කෝපි වගේ කොටලා වක් කරලා මේ මොනවද කියන්නේ නැතුව මම සර්ව් කරොත් තමුන්නාන්සලා බොන්නේ මේ නම් නෙස්කැෆේ කියලා. මේ නම් දීලා තියෙන අපිට නෙස්කැෆේ කියලා. එතකොට ඉංගිනියට කියන්නේ මොනවද? මුත්‍රා අමාරු වලට තියෙන පළවෙනි බෙහෙත. අපේ මිනිස්සු සුමානකට සැරයක් විතර ඉංගිනියට කෝප්පයක් බිව්වරයට වක් කරගෙන. අද නම් කරන්නේ අද අම්මලා ඒව දන්නේ නැහැ. අපේ අම්මලා නම් ඉස්සර පොඩි ළමයි මුත්‍රා ඩස්සිය හැදිලා අඬනකොට ඉංගිනියට පොඩ්ඩක් නෑම්බිලිය ඌරච්චි කරලා හැන්දක් පොනවා. එතින්ම කම්මුතුයි මුත්‍රා ඩස්සිය. අපි අවුරුද්දට ලිඳ එක්ක ගනුදෙනු කරන්න දාන්නේ ඉංගිනියටයක්. වතුර පියුරිෆයි කරන්න. ඉංගිනියට. එතකොට අපි ඉංගිනියට ඉංගිනියට ටිකක් වක් කරලා කිරිටිහිකුත් දාලා පොඩ්ඩක් බලන්න. කවුරුවත් හිතන්නේ මේ නම් මේ අර ගස් යට වැටලා යන ඉංගිනියට කියලා. ඕන් ලංකාවට ගිය වෙලාවකට පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඉංගිනි ඇට වැටෙන කාලෙට ගස් යට ඉංගිනියට ලොරි 50ක් පුරවන්න ඉංගිනියට තියෙනවා. ඔහේ දිරලා යනවා. අර ගම්වල මිනිස්සු නම් ওই ටිකක් එකතු කරන් ඇවිල්ලා බොනවා හදාගෙන. ඒකත් කරන්න බෑ. දැන් කම්පැනි වලින් ගමටම ගිහිල්ලා විකුණනවා නෙස්කැෆේ පැකට් අරව මේවා. ඉතින් මිනිස්සු අර ඉංගිනියට බැදවැද ඉන්නවට වඩා ලේසි අරක බොන්න කියලා බොනවා. මේක මහා ඛේදවාචකයක්. මහා ඛේදවාචකයක්. ඉතින් ඒ නිසා අපිට හුරු කරේ අපි දන්න සමහර දේවල්. ඉතින් ඒකයි මේවා කාපු මිනිස්සුන්ට හේසල් නට් පුරුදු කරන එක හරි ලේසි. අපේ මිනිස්සු කම්මැලි. මේවා තලලා හදලා ගන්න. මේ අපි සොයාගත්ත දෙයක් මේක හොඳ ෆැට් ඔමෙගා ඔයිල් හොඳට නියුට්‍රිෂනලි හුඟක් පොහොසත් ආහාරයක්. අපි දැන් ඒක ගන්නෙ නෑ.
ඒ විතරක් නෙමෙයි මේ ස්ලයිඩ් එක පේන්නේ මේ ලයිට් එක නිසා මේ තියෙන්නේ අපිට හම්බෙච්ච ඒ අවුරුදු 5000 ගාණක් පරණ ඇට වර්ග. මේ ඇට අතර තියෙනවා V, වල් V, Oryza rufifogan කියන වර්ගය. අපි දැන් කන්නේ Oryza sativa කියන වර්ගයනේ. Oryza sativa indica කියන වර්ගය අපි දැන් කන්නේ ඔය බත් කියලා. හාල්. අපේ රටේ තියෙනවා Oryza rufifogan, Oryza granulata. ඔය Oryza granulata කියන V වර්ගය ලෝකෙම්ම තියෙන්නේ ලංකාවේ විතරයි. ලෝකෙම්ම ලංකාවට විතරක් endemic V වර්ගයක් Oryza granulata. කො අපි ප්‍රොමෝට් කරනවද? නෑ. තමුනාසලා දන්නවද? මම මේ ළඟදී ගියා genetic research institute එකට පෙරදෙණිය ගන්නොරුවේ පර්යේෂණ වැඩට මේ ඇට ටිකත් අරගෙන ගියේ. එතුමන්ලා මට කිව්වා ලංකාවේ දේශීය V වර්ග එතුමන්ලා ගාව තියනවා ජාන ගබඩාවක්. ලංකාවේ තියෙන දේශීය භෝග වර්ගවල. ඒකේ ප්‍රධාන මහත්මයා අධ්‍යක්ෂතුමාට කිව්වා අපි ගාව තියනවා ලංකාවේ දේශීය V වර්ග 3000ක්. දේශීය V වර්ග 3000ක්. එතකොට දේශීය V වර්ග 3000ක් තියෙන අපි තමයි හාල් නැව් වෙනකම් බලන් ඉන්නේ. දේශීය V වර්ග 3000ක් තියෙන එක එක දේශගුණික කලාපවලට ඔරොත්තු දෙන හැටියට වගා වෙන V. එහෙව් V ප්‍රමාණයක් තියෙන අපි ගොඩවි, මඩවි නොයෙකුත් තැන්වල. ගොඩ බිම වවන්න පුළුවන් ඒවා, වතුර තියෙන තැන්වල වතුර තියෙන තැන්වල වවන්න පුළුවන් වෙනවා. අම්බලන්තොට තියෙනවා V වර්ගයක්. ගම් වතුර සීමාවේ හැදෙන අකුඹුරු වල. ගම් වතුර ආපු ගමන් V ගහ වැටෙනවා. ගම් වතුරට යට වෙලා. වතුර යටින් ගිහිල්ලා ආයෙ කෙලින් වෙනවා. ආයෙ වතුර මට්ටම ෆ්ලඩ් මට්ටම වැඩි වෙනකොට ආයෙ වැටිලා ආයෙ යටින් ගිහිල්ලා ආයෙ උඩට එනවා. මැරෙන්නේ නැහැ. මම මගේ ආචාර්ය උපාධි පරිශන කරන වෙලාවේ අම්බලන්තොට V පරිශනාගාරයට ගිහිල්ලා මං කිව්වා මේ මෙහෙම V වර්ගයක් තියෙනවා කියලා ගමේ මිනිස්සු කිව්වා. ඒක හරි හොඳයි නේද? ඔයගොල්ලෝ අම්මේ මහාචාර්යතුමා කතා කරන්න එපා. අපි උපදෙස් දෙලා තියෙන්නේ දුට්ටු තැන විනාශ කරන්න කියලා. ඔය වයිල්ඩ් ෆෝම් එකක් ඔගේ ප්‍රොඩක්ටිවිටි එක හරි අඩුයි. ඕක විනාශ කරන්න කියලා අපි කියලා තියෙන්නේ. එතකොට අපි අර පරිසරයට හොඳින්ම මූණ දෙන ගහ විනාශ කරලා අලුත් බ්‍රීඩ්ස් ෆර්ටිලයිසර් ගහලා වවනවා. ඊට පස්සේ වකුගඩු දෙක අල්ලගෙන ස්පිරිතාල වල පොලිමේ ඉන්නවා ගිහිල්ලා. ඇයි අරක හදාගන්න පූර ගහන්න ඕන, පූර දාන්න ඕන, කෘමිනාශක ගහන්න ඕන. මේවා අපි කල්පනාවට ගන්න ඕන. අපි කවුරුත් මම වල්වි මේ V වර්ගෙම හම්බුනහම මම මේ ඉලුක් කුඹුරේ කඳු වල ගියා මගේ ගෝල බාලයොත් එක්ක V හොයන්න, කැලෑ V හොයන්න. අපිට මග පෙන්නුවා මිනිස්සෙක්. ඒ මිනිස්සයා V වර්ග පෙන්න මේ සර් මේ V මේ තියෙන ඔහම කී යනකොට කැලේ අපි දැක්ක එක V ගහක් තියෙනවා V කරලක් එක ඒක දැක්කේ නෑ වගේ මිනිස්සයා ගියා. පස්සේ අපි කතා කළාම මේ තව ගහක් තියෙනවා V ගහක්. මෙතන නෑ සර් ඕක V ගහක් නෙමෙයි. ඕක V නෙමෙයි වල් ගහක්. පස්සේ අපි මොකද්ද මේ ගහට කියන්නේ? ඕකට කියන්නේ වෙල්මාරුක්. ඔය වෙල්මාරුක් ගහක්. මේක V ගහක්. ග්‍රාස් එකක්. වෙල්මාරුක් වෙලේ හැදෙන මහරුක. අපේ හයිට් එකට හැදෙනවා. ඒ නිසා තනකොළ වලින් ප්‍රශ්නයක් නැහැ. පස්සේ අපි හවුවා මේක ඔයගොල්ලෝ කන්නේ නැද්ද? නෑ සර් ඔය කන්නේ නැහැ. කෑවෙම නැද්ද? නෑ ඔය ඉස්සර අපේ අත්තලා හැමනා ඔක කෑවයි කියලා කියනවා. අන්න අර පල්ලමේ ඉන්නවා ගේක අත්ත කෙනෙක් අහන්නකෝ ගිහිල්ලා කියලා. පස්සේ අපි ගිහිල්ලා ඇහුවම එයා කියනවා මම පුංචි කාලේ මේ වැයෙන් කිරිබත් හැදුවා. අපි එමුත් ඇයි හදන්නේ නැත්තේ දිගටම? ඒක හදන්නේ නැත්තේ මහත්තයෝ ඕක කොටන්න හරි අමාරුයි. ඒ දවස්වලත් අපි පොල් මුඩු එහෙම දාලා තමයි ඕක කොටලා පාහගත්තේ. ඕක හරි රසයි කිරිබත් හැදුවාම. ඒ කියන්නේ පොත්ත ඝනයි. එහෙනම් කෘමීන් විදින්නෙත් නැහැ. වල් පැලෑට වලින් ප්‍රශ්නකුත් නැහැ. කෘමීන්ගෙන් ප්‍රශ්නකුත් නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? පොතු අරගන්න අමාරුයි. එහෙමනම් ඔය අපි විශ්වවිද්‍යාලයකට කියන්න ඕන මේක පාහන්න පුළුවන් පොඩි මැෂින් එකක් ඩිසයින් කරන්නකෝ කියලා. කළා ගම් වලට මැෂින් එක අඳුන්වලා දීලා වෙල්මාරුක් ඉබේ හැදෙන්නේ.
අපිට වෙල්මාරු මතක තානාපතිතුමනි ගුවන්විදුලියේ ගිය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තුනස්ස තුන්හිරිය ගිරාපලා වෙල්මාරු විනාශ කරන්නයි කියලා. බහුජාතික සමාගම් කෘමිනාශක ගෙනල්ලා අපිට කිව්වා වෙල්මාරු ගහ විනාශ කරන්නයි කියලා. අපි කාටද මේ අහුවෙලා ඉන්නේ? අපි කාටද මේ අහුවෙලා ඉන්නේ? ඒ නිසා තමුන්නාන්සේලා දරුවන්ට උගන්වන්න පෙන්නන්න රටට ගිය වෙලාවට මෙන්න එන්න දරුවනේ මෙන්න මේ වෙල්මාරු අපේ දරුවෝ ගස් කොළන් දන්නේ නැහැ. අපේ දරුවෝ කුරුල්ලෝ අඳුරන්නේ නැහැ. මල් ගෙඩි අඳුරන්නේ නැහැ. මෙහෙම බොන්සායි කරපු දරුවෝ ටිකක් හදලා ඊළඟ પરම්පරාවක් මුළු සමාජෙම බොන්සායි වෙන එක වෙන්නේ. අද දරුවෙකුට මගේ දරුවට මට දුවෙක් ඉන්නේ. මගේ දරුවට මම මීට අවුරුදු 2කට විතර උඩදී නිවාඩු මාසේ ගල් තාච්චියක් හොයාගෙන ඇවිල්ලා ගල් ගහන්න ඉගෙනුවා. මොකද එයාට බෑ ගලක් ගහන්න මෙහෙම. ගල් ගහන්නේ මෙහෙම. මේ රටේ පිරිමි දරුවෝ හදන්න පුළුවන් ද ගහක් නගින්න බැරි. ගැටයක් ගහන්න බැරි. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එක්කගෙන කැලේ ගිහිල්ලා ගැටයක් ගහන්න ගම ගැට ගහන්න දන්නේ නැහැ. ඒ තරමට පරිසරයෙන් ඈත් කරලා අපි හිතන්නේ මේ IT ඉගෙනුවාම සියලු දෙනාම ස්වර්ගගාමී කරන්න පුළුවන් වෙයි කියලා. ඔක තමයි අපිට තියෙන මහා අවාසනාවන්ත සිහිනය. දරුවන්ට භාෂාව බෑ. මේ වෙලාව නෙමෙයි කතා කරන්න අපි පස්සේ කතා කරමු. ඉතින් ඔන්න බලන්න අපි අවුරුදු 5000 ගානකට උඩදී අපි මේ ඇට වර්ග අනුභව කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කෘෂිකර්මයට පරිවර්තනය වීමේ මූලික ලකුණු. අපට වී ගෙනල්ලා දුන්නේ විජය රජතුමා කියන කතාව අපි දැන් ඒක ටිකක් නතර කරාගමු එහෙම කල්පනා කරන එක. අපිම ස්වශක්තියෙන් අපිම අත්දැකීම් වලින් මේ ඥානය නිෂ්පාදනය කළා. මේ තමුන්නාන්සේලාගේ අපේ ඥාතීන් ඒක තාමත් අපේ ඇඟේ තියෙනවනේ. අපි දැන් අපේ රටට ගියාම මොනතරම් කොළ ಜಾති තියනවද කන? පලා වර්ග තියනවද කන? අර ලෙඩේට මේක හොඳයි. අපේ අම්මලා දරුවන්ට දරුවෙක් රැට නිදා ගන්නකොට පස්සපැත්ත කහනවා නම් පස්සපැත්ත උඩ දාගෙන තියාගෙන ඉන්නවා. අපේ අම්මලා දන්නවා මොකද්ද ප්‍රශ්නේ කියලා. උදේට වැටායිනට ගිහලා එරමුදු කොළ ටිකක් කඩාගෙන ආවිලා එරමුදු කොළ ටික මලවලා දෙනවා. මේ දරුවට පණුව අමාරුව කියලා දැනගෙන. එතනින් ඉවරයි. අපි කවදාකවත් ගිහලා මෙබෙඩිසෝල් ලියවගෙන ආවේ නැහනේ. පණුව අමාරුවට. අපේ අම්මලා දැනන් හිටියේ එරමුදු කොළ වලින් පණුව අමාරුව සුව කරන්න පුළුවන් කියලා. ඒ අය මොකද පරිසරයත් එක්ක බද්ධ වෙලා අපේ අම්මලා කවුරු හරි අදටත් ශල්‍ය කර්මයක් කළා આવොත් මොනවද හදලා දෙන්නේ? ගොනිකා කොළ කැඳ. ගොනිකා කොළ කියලා කියන්නේ ඇඟේ පතේ තියෙන සියලුම වේදනාවල් සමනය කරනවා. ඉතින් අද අපේ ඉන්න තරුණ වෛද්‍යවරු බටහිර වෛද්‍යවරුත් ඕක දන්නවා. මම දන්නවා මගේ හිතවත් වෛද්‍යවරයෙක් මගේ හිතවතෙක්ගේම කකුලක් කැඩිච්ච වෙලාවේ ඒ අවස්ථාවේ කරන්න දෙන ප්‍රතිකාර ටික කරලා එයාට කිව්වේ මොකද්ද? ඔයා ගිහලා සිංහල වෙදකමක් කරන්න. කකුල හොත කරගන්න ඕන නම්. මොකද සර්ප වෙදකමයි ඇස් වෙදකමයි ඇස් වෙදකමයි ඇට වෙදකමයි අපේ රටේ ඉතාම ඉහළට තිබුණා. රොබර්ට් නොක්ස් යාගේ පොතේ කියනවා එයා දැක්කයි කියලා අතක ශල්‍ය කර්මයක් කරන හැටි ගමේ වෙද මහත්තයෙක්. බත් මුට්ටිය ලිපේ තියලා බත් මුට්ටිය ඉදනකම් කාලේ තමයි ටයිම් ඩියුරේෂන් එක බත් මුට්ටිය ඉදලා ඉවර කරන්න කලින් සර්ජරි එක ඉවර කරන්න ඕනේ කියලා වෙද මහත්තයා කිව්වයි කියලා යාට. කළා ඇටයක් කැඩිච්ච ඇටයක් අයින් කළා අලුත් ඇටයක් බද්ධ කරපු හැටි ගැන රොබර්ට් නොක්ස් වාර්තා කරනවා. තමුන්නාන්සලා දන්නවද? පොළොන්නරුවේ ආලාහන පිරිවෙන හොස්පිටල් එකේ මහා පරාක්‍රම බහු රජුරුවන්ගේ හොස්පිටල් එක මහා පරාක්‍රම බහු රජතුමා සර්ජන් කෙනෙක් රටේ පාලකයා වගේම ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක්. චූලවංශය කියනවා හැම පොය දවසකටම ස්විච්චාවෙන් හොස්පිටල් එකට ගිහිල්ලා පරාක්‍රම බහු රජතුමා සර්ජරිස් වලට සහභාගී වුණා කියලා. ඒක පොතේ තියෙන්නේ. පුරාවිද්‍යාඥයෝ මොකද කරේ? හොස්පිටල් එක හැරුවා. ආලාහන පිරිවෙන හොස්පිටල් එක පොළොන්නරුවේ. හාරනකොට ඒ හොස්පිටල් එකේ වෝඩ්ස් හම්බුණා. එක චේම්බර් එකක් ඇතුලේ තිබිලා හම්බුණා කවදාකවත් පුරාවිද්‍යාඥයෝ දැකපු නැති විදිහේ ලෝහ භාණ්ඩ වර්ගයක්. පුරාවිද්‍යාඥයෝ මොකද කරේ? ලෝහ භාණ්ඩ ටික බාර දුන්නා පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා මහාචාර්ය අර්ජුන අලුවිහාරේ එතුමාට. එයා ප්‍රොෆෙසර් ඔෆ් සර්ජරි. පස්සේ ආ ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වුවා ඒ උපකරණ ගැන.
මෙහෙම ස්ක්‍රීන්ස් දෙකක් දාලා දෙපැත්තට මේ ස්ක්‍රීන් එකේ පෙන්නවා අලහන පිරිවෙනෙන් හම්බෙච්ච උපකරණ මේකෙන් පෙන්නවා එයා තියටර් එකේදී පාවිච්චි කරන උපකරණ සර්ජරිස් වලට. එයා මොකද්ද කිව්වේ? මේ ආලාහන පිරිවෙනෙන් හම්බෙලා තියෙන ඔක්කොම උපකරණ සර්ජරිස් වලට පාවිච්චි කරපුවා කියලා එයා පෙන්නවා කතුරක් දාලා ඒ කතුර අද පාවිච්චි කරන කතුර. එතකොට ආලාහන පිරිවෙනේ හම්බ වෙනවා කතුරු වර්ග දෙකක්. එක කතුරක උල තියෙනවා අනිත් කතුරේ උල මොට්ටයි. එතකොට මහාචාර්යවරයා කිව්වා මේ උල නැති උල මොට්ට කරපු කතුරු අපි පාවිච්චි කරන්නේ ඕපන් කරාට පස්සේ ඇතුලේ තියෙන පටක කපන්න. නැත්තම් උල ඇනෙනවනේ ගිහිල්ලා. උල තියෙන කතුරු පාවිච්චි කරන්නේ එළියේ තියෙන ගෝස් කපන්න අරවට මේවට. එතකොට මහා පරාක්‍රම බහු රජියොත් ඒ කතුරු දෙක පාවිච්චි කළා. අදත් තියටර්ස් වල ඒ කතුරු දෙක එහෙමම පාවිච්චි කරනවා. ආලාහන පිරිවෙනෙන් හම්බුණ මෙන්න මේ ඇඟිල්ල විතර දිග තරාදි දණ්ඩක්. තරාදියේ දණ්ඩ. පස්සේ ඒ මහාචාර්යතුමා කිව්වා මේ දණ්ඩ අණුව දිගපළල අණුව මේකෙන් ඊටාම පොඩි ක්වොන්ටිටි එකක් මැනලා තියෙනවා මොන හරි ඩ්‍රග් එකක්. වෛද්‍ය විද්‍යාවේ එච්චර සුළු ප්‍රමාණයක් ඩ්‍රග් එකක් පාවිච්චි කරන්නේ ඇනෙස්තීසියා වලට. සී නැති කිරීම සඳහා. ඒ නිසා අපිට පේනවා පළවෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ සර්ජරිස් කළා තියෙන්නේ ෆුල් ඇනෙස්තීසියා දීලා. ඒ විතරක් නෙමෙයි මේ උපකරණ දෙකෙන් අපිට පේනවා මොන සර්ජරිස්ද කළා තියෙන්නේ. එකක් බ්‍රේන් සර්ජරිස් අනිත් එක රෙක්ටම් සර්ජරිස් ගුද මාර්ගයේ සැත්කම්. මහාචාර්යවරයා කියනවා සැත්කම් පිළිබඳ විද්‍යාවේ තියෙන අතිශය සංවේදී වේදනාකාරී සැත්කම් දෙක මේ දෙක. එතකොට මේ ඉන්නේ තමුන්නාන්සලා සියලු දෙනාම බ්‍රේන් සර්ජරිස් කරපු පරම්පරාවක වෙද මහත්තුරුන්ගේ පරම්පරාවක දූ දරුවෝ. ඒ නිසා අපි කොහෙටවත් හීනමානකින් නැමෙන්න ඕමනා නැහැ. ඒ ගැම්ම අපි හැමදෙනාගේම ඇඟේ තියෙනවා. විවිධ හේතු නිසා ඒවා යට වෙලා තියෙන. අපි ඒවා මතු කරගමු ආඩම්බරෙන්. ඒ නිසා අපට කියලා සම්ප්‍රදායන් මහ රාශියක් තිබුණා. හොඳයි මේ තියෙන්නේ ඒ ගල් ගුහාවකින් හම්බෙච්ච ආහාරයට ගත්ත જાතියක් දැක්ක ගමන්ම පේනවා මොකුද කියලා ගොළු බෙල්ලෝ. ගොළු බෙල්ලෝ කියන්නේ ගස් ගොළු බෙල්ලෝ. අකවුස් රොබියලාටුස් කියන ගොළු බෙල්ලා මේක ආහාරයට ගැනීම ආර්ථික වශයෙන් ඊටාම ඵලදායී. එකක් සුලභව බෝ වෙනවා. දෙක මුගේ මස්වල තියෙන පෝෂජනක භාවය. මේ ගොළු බෙල්ලගේ මස්වල තියෙනවා අනිත් කිසිදු මසක නැති අසන්තෘප්ත මේදාම්ල දෙකක්. unsaturated fatty acids දෙකක්. එකක් තමයි hexadoxanoic acid කියන මේදාම්ලයයි linoleic කියන මේදාම්ලයයි. ඔය අම්ල දෙකම උදව් කරන්නේ මස්තිෂ්කයේ වර්ධනයට, මොළයේ වර්ධනයට, brain development එකට. එතකොට අද කිසිම මසක hexanoic acid එකවත් linoleic acid එකවත් අපිට ලබා ගන්න බෑ අපි දැන් කන මස් වල. නමුත් මේ ගොළු බෙල්ලගේ ඒ රසායන ද්‍රව්‍ය තිබෙන බව විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා මේගොල්ලෝ සිලෙක්ටිව්ලි මේ ගොළු බෙල්ල වෙන කිසි ගොළු බෙල්ලෙක් කාලා නැහැ. කාලා තියෙන්නේ මේ ගස් ගොළු බෙල්ලා. අනික දවසකට වැඩිහිටි පිරිමි කෙනෙකුට ප්‍රෝටීන් ග්‍රෑම් 44ක් අවශ්‍යයි. බොහෝ වෙලාවට අපිට ඒක ලැබෙන්නේ නැහැ. නමුත් ලොකු ගොළු බෙල්ල දෙන්නෙක් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 44 සම්පූර්ණ කරන්න පුළුවන්. බෝන්ලස් ඒ නිසා සම්පූර්ණ ක්වොන්ටිටි එක ඩයිජෙස්ට් කරන්න පුළුවන්, ප්‍රයෝජනට ගන්න පුළුවන්කම තියෙනවා. අදටත් කල්තොට බලංගොඩ පැත්තේ මිනිස්සු මේ බෙල්ලට කියන්නේ වෙද බෙල්ලා කියලා. මේ වෙද බෙල්ලෝ කියලා කියන්නේ මේ ඇහැක් එහෙම තුවාල වුණොත් මේ බෙල්ලගේ සාරු ඇහැට දානවා. තමම සුවපත් වෙනවා. ඒ වගේ මේ ගම්වල ඉන්න සමහර ළමයි අලුත් අවුරුදු උත්සවයට එහෙම ඔය මැරතන් දුවන්න එහෙම ලෑස්තිලා ඉන්න ළමයි පපුවේ මහන්සිය යන්න කියලා මේ බෙල්ලගේ සාරු බොනවා. ගලවලා කටට හලා ගන්නවා. ඒ කියන්නේ මේ බෙල්ලා ආහාරයට ගැනීමේ පුරුද්ද තවමත් යන්තමින් ෆොසිලයිස් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකත් අපි අවධානයට ගත යුතු
කාරණයක්. බෙල්ලෝ ගොළු බෙල්ලෝ කෑවයි කිව්වහම සමහර අයගේ නළලට ඉතින් රැලියනවා, අප්පිරිය වෙනවා. නමුත් ඉතින් අර ඔයිස්ටර් සෝස් කියලා හදාගෙන කන්නේ මල් පැණි නෙවෙයිනේ. ඒ බෙල්ලෙක් ජූස් කරලා ගන්න එකනේ ඒ කන්නේ. ඒක කනකොට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොළු බෙල්ලෙක් කෑවයි කිව්වහම ටිකක් අප්පිරියාවක් එනවා. මේකත් ගලවලා හොඳට හදලා මොකක් හරි ලොකු නමක් දාලා ප්ලේට් එකක් 3000යි කියලා දුන්නොත් නම් වාඩි වෙලා කයි. ඉතින් ඒක අපිට තියෙන ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. අර ඉස්සා කියන සතා හැම හරි ලස්සන සතෙක් නේද? අපි කන්නේ අර නිකන් මකුළුවෙක් වගේ. උගේ අඬු ටික රෝල් කරලා අරන් කටේ ඔබා ගන්නවා කිසිම හිරිකිතියාවක් නැතුව. නමුත් ගොළු බෙල්ලා කෑවයි කිව්වම අප්පිරියාවක් වෙනවා. නෑ ඒවා ඔක්කොම අපි හදාගත්ත මාන විතරයි. ඉතින් අපේ රටේ අතීතයෙන් ප්‍රයෝජන ගන්න ඕන නම් අපි කල්පනා කරපු කළ යුතු දේවල් ගණනාවක් තියෙනවා මේ වගේ. මේ තියෙන scientific dates මම දන්නවා ඈත ඉන්න අයට පේන්නේ නැහැ. මේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තියෙනවා Beta Analytics Incorporation කියලා විද්‍යාගාරයක්. ඒ විද්‍යාගාරයේ තමයි අපිට මේ දිනවකවානු ඔක්කොම එවලා තියෙන්නේ. ඒ නිසා මේවා බොහොම ස්ථිරයි. ඔය මං කියන දිනවකවානුමයි. එතකොට මේ තියෙන්නේ අපි ඒ හොයාගත්ත ඇට වර්ග අයිති පවුල් මේ කියුකිබිටාසිය කියන්නේ වට්ටක්ක පවුලේ ශාක, ෆැබාසී කියන්නේ තෝර වර්ග, ඊළඟට මේ බසාසී කියලා කියන්නේ වී පවුලේ අය. මේ වගේ අට වර්ග ගණනාවක් අපිට හම්බෙලා තියෙනවා. ඊළඟට මේ බලන්න මෙන්න මේ සාක්ෂිය. මේ හෝටන් තැන්නෙන් අපේ විද්‍යාඥයෙක් පරීක්ෂාවක් කළා. එයා පොළව යට විදලා සාම්පල් එකක් අරගෙන ඒ සාම්පල් එක විශ්ලේෂණය කරනකොට එයාට දකින්න වෙලාව හරිද 11:00 නඩ 10ක් තියෙනවා. ඔව්. ඉතින් මේ බලන්න මේවා තේරුම් ගන්න. ඒ අපේ මහත්මයෙක් එයාගේ ආචාර්ය උපාධියට මේක කළේ ස්වීඩන් විශ්වවිද්‍යාලයක. එයා හෝටන් තැන්න විදලා පොළවේ අඩි 20ක් විතර යටින් සාම්පල් එකක් අරගෙන ඒ සාම්පල් එක මයික්‍රොස්කෝප් එකෙන් බලනකොට එයා දැක්කා මේ තියෙන්නේ පරාගයක්. පරාග ඔය මල් වල තියෙන කුඩු පරාගවල ලක්ෂණය තමයි හුලගේ ගිහිල්ලා වැටිලා අවුරුදු ලක්ෂ ගණනක් දිරන්නේ නැතුව පොළවේ තියෙනවා. මහත්යට හම්බුණා පරාගයක්. මහත්මයා බැලුවා මේ පරාගේ මොකේද කියලා, මොන ගහේද කියලා. එක එක ගස්වල පරාග වෙනස්. බැලුවාම මේ පරාගේ ඕට්ස් ගහේ පරාගයක්. කාලය අවුරුදු 17500යි. ඒ ඕට්ස් ගහේ පරාගේ මේක ඩොමෙස්ටිකේටඩ් වල් ගහක් නෙමෙයි. මිනිහා විසින් හීලෑ කරපු ගෘහාශ්‍රිත කරපු ඕට්ස් වර්ගයක්. ඒ ලංකාවේ ඕට්ස් වවන්නේ නැහැ. අවුරුදු 17500කට උඩදී අපේ රටේ මිනිස්සු හෝටන් තැන්නේ ඕට්ස් වවලා. ඉතින් මේක බොරු කරන්න බෑ මේ ඕට්ස් ගහේ පොළොන් එක. එතකොට ඕට්ස් විතරක් නෙමෙයි මහත්මයට හම්බුණා බාර්ලි පොළොන් එකකුත් හම්බුණා පරාගයක්. ඒ කියන්නේ අවුරුදු 17500කට උඩදී හෝටන් තැන්නේ දේශගුණික තත්වය අද යුරෝපයේ වින්ටර් ක්ලයිමේට් එකට සමානයි. ඒ ක්ලයිමේට් එක යටතේ ඒ කාලේ හිටපු මිනිස්සු හොටන් තැන්නේ අවුරුදු 17500කට උඩදී බාර්ලි සහ ඕට්ස් වවන්න පටන් ගත්තා. අද අපි ওই දෙකම ගේන්නේ පිට රටින්. සුපර් මාකට්ස් වල තියෙන ඕට්ස් පිට රටින් ගෙනල්ලා. බාර්ලිත් අපි පිට රටින් ගේනවා. බාර්ලි ගේන එක පුදුමයක් ඈ කුරක්කන් ගේන්නෙත් පිට රටින්නේ දැන්. ඒ නිසා බාර්ලි ගේන එක ගැන තරම් ලොකු පුදුමයක් නැහැ. අපිට ඕන තරම් කුරක්කන් වවන්න පුළුවන්. සුළු ප්‍රශ්න කීපයක් තියෙනවා විසඳන්න. ඒක විසඳලා. ඉතින් ඒකට අපි උනන්දු වෙන්න ඕන, මඟ පෙන්වන්න ඕන. ඉතින් මේ වගේ මේවා විද්‍යාත්මක සාක්ෂි. මේ වැඩ ඉන්දියාවේවත් කළා නැහැ ඒ කාලේ. ඉන්දියාවේවත් මේ වගේ තැනකට ගිහිල්ලා නැහැ. අපේ රටවල් වල මොන හරි හේතු මම හිතන්නේ මේ ජීන් එකේ ප්‍රශ්නයක් හරි ඇඩැප්ටේෂන් ප්‍රශ්නයක් හරි මොකක් හරි එකක් නිසා මේ ක්‍රියේටිව් ඉන්වෙන්ටිව්නස් එක හටාගෙන තියෙනවා. ඒක මේ අපේ මුතුන් මෙත්තන්ගේ තිබිච්ච විශේෂ ලක්ෂණයක්. මෙන්න මේ දේ මේකත් රෙවොලූෂනරි ෆයින්ඩින් එකක්. මේ තියෙන්නේ වට්ටියක් වියපු වට්ටි කෑල්ලක්. මේ වට්ටි කෑල්ලේ කොච්චර පරණද කියලා දන්නවද? මේක ගල් ගුහාවක ඇතුලේ මීටර 1කමාරක් යට ගල් දෙබොක්කාවක් අස්සේ හිර වෙලා තිබුණේ අපි ගිය අවුරුද්දේ කරපු කැණීමේදී.
මේ වට්ටිය තිබිච්ච පස්තරය අපි කාල නිර්ණය කළා. ස්තරය නෙමෙයි කාල නිර්ණය කළේ. මේ වට්ටිය ඇලිලා තිබුණා පිච්චිච්ච ඇට වර්ගයක්. අපි මේ පිච්චිච්ච ඇට යවුවා ඇමරිකාවට. මේකේ දිනය මේකේ කාලය අවුරුදු 4530යි. අවුරුදු 4530කට කලින් අපේ රටේ හිටපු මිනිස්සු වට්ටි වියන්න පටන් අරන් තියනවා. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේක අපි ගෙනල්ලා මයික්‍රොස්කෝප් එකෙන් බැලුවාම මේ වට්ටිය වියලා පිටපැත්තේ ඇතුල් පැත්තේ වැක්ස් එකක් ගාලා තියෙනවා. ඉටි වර්ගයක්. මට ඒක දැකපුවම මතක් වුණේ අපේ අම්මලා අදත් කුල්ලක් ගෙනහවම බෙලි ගානවා කුල්ලේ යට. මේ පුරුදු ආවේ අද ඊයේ නෙමෙයි. ඔය වට්ටිවල බෙලි ගාන පුරුද්ද අපේ පුරුද්දක්. ලෝකේ කොහෙවත් නැහැ. ඒ පුරුද්ද පටන් ගන්නේ අවුරුදු 4000 ගානකට පිට කාලේ ඉන්න. අපි මේක ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එකට යවලා තියෙනවා. ඒකේ ඉන්න තරුණ විද්‍යාඥවරියෝ මේකෙන් ජාන 23ක් එක්ස්ට්‍රැක්ට් කරලා තියෙනවා. දැන් මේ ජාන 23 අපි යවලා තියෙනවා කොරියාවට සීක්වෙන්සිං වලට. අපිට පුළුවන් වෙයි නොබෝදාම කියන්න මේ මොන ගහේ පට්ටෙන්ද මේ වට්ටිය විව්වේ කියලා. එහෙමනම් අද අපිට මේ පොලිතින් ප්‍රශ්නිකුත් තියෙන නිසා රටේ අපිට පුළුවන් මේක මාකට් කරන්න. ඒ පට්ටේ හොයාගෙන මේ විදිහටම අපිට පුළුවන් වියන්න හොඳ කල්පවතින සුළු ඩිස්පෝසබල් වට්ටියක් සුපර් මාකට් ගෙනියන්න අවශ්‍ය කරන දෙයක්. එතකොට අපිට පේනවා මේ හැන්ඩික්‍රාෆ්ට් කරන එක කොයිතරම් පරණ ඉතිහාසයක ඉඳලා අපි ගේනවාද. ඒ නිසා තමුන්නාන්සලා හිතන්න එපා මේ ගල් යුගයක් කියලා එකක් තිබුණා. මේකේ හිටිය ඔක්කොම මේ හැමදාම සත්තු පස්සේ ලැබපු දඩයක්කාරයෝ. ඒගොල්ලෝයි අපි අතර කිසිම සම්බන්ධයක් නෑ. එහෙම නෙමෙයි. ඒ අය තමයි අපේ මේ ශිෂ්ටාචාරයේ සංස්කෘතිය නිර්මාණය කරන්න උවමනා කරන සියලුම ග්‍රවුන්ඩ් වර්ක් කළා ඉවර කරේ ඒ කට්ටිය. මේ නේචර් එක ගැන තියෙන දැනුම. වෙනිවැල් ගැට බිව්වම තුවාල සනීප වෙනවා කියලා කවුද කියලා දුන්නේ? තමුන්නාසලම කල්පනා කරන්න කවුද කියලා දුන්නේ කියලා? ඔය ගෙදර ගියාම ලංකාවට ගියාම කන මුකුණු වැන්න ගොටුකොළ කංකුම් කියන්නේ චීන වචනයක්. අපි කිව්වේ විලපලා කියලා. ඔය විලපලා ඔය වගේ දේවල් කන්න පුළුවන් කියලා කවුද අපිට කිව්වේ? තමුන්නාසලා ගිහිල්ලා බලන්න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා එක පෙරලලා ගොනිකා කොළ ගැන එහෙම තියනවාද කියලා? එහෙමව නැහැ. ඔය දැනුම වළංගසාල් වලින් කිරිපණු ගාය හොඳ කරන්න පුළුවන් කියන දැනුම කොහෙන්ද ආවේ? මේ මිනිස්සු කාලයක් තිස්සේ කරපු එක්ස්පෙරිමන්ට්ස්. ඒ දැනුම තමයි අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇට්ට කැඩුනම පත්තු බඳින්න. දැන් අපේ සිංහල වෙද මහතුරු ඇහි අමාරුව කිව්වම කොහාටද බෙහෙත් බඳින්නේ? කකුලේ මාපට ඇඟිල්ලට. අපි ඉස්සර hina වුණා. කකුලේ මාපට ඇඟිල්ලට බෙහෙත් බඳලා ඇස් හොඳ කරන්න පුළුවන්ද කියලා. මේ ළඟදී කොළඹ සුපර් මාකට්ස් වල ගහලා තියෙන ලොකු පෝස්ටර් එකක් සෙරෙප්පුවක් විකුණන්න. මම ටිකක් ඔකේ ලං වෙලා බැලුවාම සෙරෙප්පුව ඇඳලා යටිපතුලකුත් ඇඳලා තියෙනවා. ඇඳලා යටිපතුලේ තැන් තැන් වලට තිත් තියලා ලකුණු කරලා තියෙනවා මේ පල්සස් කොහටද සම්බන්ධ වෙන්නේ කියලා. ඒකේ මාපට ඇඟිල්ලේ පල්ස් එක සම්බන්ධ වෙන්නේ ඇහැට කියලා ලකුණු කරලා තියෙනවා. ඒතර අපේ සිංහල වේද මහතුරු ඇහැට අදත් ඉන්නවා වේද මහතුරු. ඇහැ අමාරු වුණාම බෙහෙත් බඳින්නේ කකුලේ මාපට ඇඟිල්ලට. ඒතර මේගොල්ලෝ මේ නර්ව් සිස්ටම් එක ඒ ඔක්කොම ගැන ප්‍රායෝගික භාවිතයෙන් දැන කියාගෙන හිටියා. ඒ නිසා මේ අපටම ආවේනික දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ දැනුම් පද්ධතියෙන් තමයි තමුන්නාන්සලා දැන් මේ විද්‍යාත්මක ලෝකෙට විවෘත වෙලා සමහර දේවල් විශ්වාස කරන්නේ නැහැ. මම දන්නවා. මොකද විශ්වාස කරන්නේ නැත්තේ අපේ රටවල් වල සමහර දේවල් විශ්වාස කරන්න බෑ බොරුකාරයෝ ඉන්න හින්දා. තවමත් ඉන්නවනේ දත් අමාරු දත් කැක්කුම් සුව කරන අය යම් යම් කෙම් ක්‍රම කළා. ඒවා අපේ රටේ සමාජයේ තවමත් තියෙනවා. සර්පයෝ කෑහම නිමිති වලින් ප්‍රතිකාර කරන අය. අපේ ගම්වල මිනිස්සු යනවාද ඔය channel කරන්න හැම එකක්ම හැදුනාම. දැන් ඉතින් කිවිසුමක් ගියාමත් channel එකක් දානවනේ.
ගිහිල්ලා සල්ලි බැඳලා බෙහෙත් ගන්න. අපේ ගම් වල ඒව කරේ නෑනේ. අපේ ගම් වල කරේ මදුරු තලා ගහක් අරගෙන මේ පස්පංගුව තම්බ ලබනවා. ඉසේ කැක්කුම හැදුනා මට සිංහල වෙද මහත්තයෝ කිව්වා මහත්තයෝ ඉසේ කැක්කුම හැදුනා එක එක බොණ්ඩ එපා මද රස්නේ උණු වතුර එකක් අරගෙන උගුරෙන් උගුර බොණ්ඩ පැයක් විතර. එතකොට ඉසේ කැක්කුම යනවා. කරලා බලන්න ඕක. මද රස්නේ වතුර එකක් අරගෙන උගුර උගුර බොණ්ඩ හිමින් හිමින්. බොන වෙලාවට ඉසේ කැක්කුමට මොකද වෙන්නේ කියලා? ඉසේ කැක්කුම යනවා. අපිට පුරුදු වෙලා තියෙන සාක්කුවට අත දැම්ම ගත්ත පෙති ටිකක් කටේ දාගත්තා. ඊට පස්සේ අවුරුදු 45 ගියාම ගැහෙනවා. මෙහෙම ඒකේ ප්‍රතිඵල එන්නේ අන්තිම කාලේ. ඩිපාර්චර් ලොන්ච් එකට ආවට පස්සේ තමයි ගැහෙන්න පටන් ගන්නෙ. ඒ නිසා අපේ ක්‍රම හරිම සාධාරණ ක්‍රම. ලොකු මනස්ගත පටක් බඳලා තියෙනවා. කසාය බිව්වම කිඩ්නිස් නරක් වෙනවා. එතකොට බටහිර වෙදකම එන්න කලින් කොහොමද අපි සනීප වුනේ? මොනව බීලාද? ඇල් වතුර බීලාද? නෑ. මේවා ගැන රිසර්ච් කරලා තියෙනවා. මේ නැනෝ ටෙක්නොලොජි ආයතනයේ හෝමාගම තරුණ පිරිසක් එක්කව වෙලා හොඳ පරීක්ෂණයක් කළා. කසාය වට්ටෝරුවක් ඉල්ලගෙන වෙද මහත්තයෙක්ගෙන් පතාට එකට හිඳවා බොණ්ඩ. ඕමනේ කියන්නේ. ඉතින් මේ විද්‍යාඥයා මොකද කරේ? කසාය වට්ටෝරු දෙකක් කිරව ගත්තා. කිරවගෙන එකක් පතාට එකට හිඳෙව්වා. අනිත් එක වෙන වෙනම බෙහෙත් දාලා අරලු වෙනම රසකින්ද වෙනම පතාට එකට හිඳෙව්වා. හිඳවලා ඒ ටික මික්ස් කරා. මේක එකට දාලා පතාට එකට හිඳෙව්වා අරක වෙන වෙනම හිඳවලා මික්ස් කරා. අන්ඩර් මයික්‍රොස්කෝප් බැලුවම මොලකියුලර් ස්ට්‍රක්චර් එක කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. පතාට එකට හිඳවපු එකේ මොලකියුලර් ස්ට්‍රක්චර් එක එකක් වෙන වෙනම හිඳවලා කවලම් කරපු එකේ මොලකියුලර් ස්ට්‍රක්චර් එක වෙන එකක්. එතකොට අපේ වෙද මහත්තුරු මොකද එකට දාලා පතාට හිඳවන්න කිව්වේ? කෙමිකලි අර කම්පවුන්ඩ් එකේ මොලකියුලර් ස්ට්‍රක්චර් එක වෙනම හැඩයකට ගන්න. ඒකෙන් තමයි අපි සුව වෙන්නේ. ඒ නිසා මේ හැම එකටම යම්කිසි පදනමක් තියෙනවා. අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ ඔය මහා විශාල වැව් අරව මේවා කළේ බොහොම නිරෝගී જાතියක් හැටියට ඉඳගෙන. දැන් නෙමේ අපේ සමාජය බිඳ වැටිලා තියෙන්නේ. දැන් බලන්නකෝ අපේ තරුණ ළමයි කොහොමද කියලා පාරවල් වල යනවා. තට්ටමට එනකන් කලිසම පල්ලෙහාට වැටිලා තොප්පිය අනිත් පැත්තට දාගෙන වයර් කෑලි කණෙන් එනවා නායෙන් එනවා ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකෙන් පැනපු ලෙඩෙක් වගේ. බස් වලට වල එහෙම ඉන්නවා. දැන් ඒක සමාජ අර්බුදයක්. අද බලන්න සමාජ විද්‍යාඥයින්ගේ ලේඛන අරගෙන විශාල ප්‍රමාණයෙන් දික්කසාද වීම ඉහළ යනවා අපේ සමාජයේ. ඒ මොකද හේතුව? බැලුවම කසාද බඳිනවා කියන්නේ පිරිමියෙක් ගෑණියෙක් විවාහ කරගන්නවා කියන එකනේ. දැන් ඉතින් ගෑණියෙක් විවාහ කරගත්තම කොහොමද මේක ගෙනියන්නේ? මේ සුමානෙන් ඉවරයි. අර සුප්‍රකට ඡායාරූප ශිල්පියෙක් ප්‍රසිද්ධියේ කිව්වා. ඉස්සර නම් මං වෙඩින් එකක් කව කරන්න ඇඩ්වාන්ස් එකක් අරගෙන ඇල්බම් එක අරන් ගිහිල්ලා දීලා තමයි ඉතුරු භාගය ගන්නේ. දැන් නම් සම්පූර්ණ එක ගන්නවයි කියලා. මොකද ඇල්බම් එක අරන් යනකොට ඩිවෝස් වෙලා. ඉතුරු භාගය ගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ තත්ත්වයට සමාජය තල්ලු වෙලා තියෙන්නේ. ඉස්සර අපේ ගුඩු පැන්නා ගස් කියා රණ්ඩු වෙනවා ඉස්කෝල. අපි ඉස්කෝලේ ඉරලා ගෙදර එන්නේ ෂර්ට් ඉරාගෙන. දැන් ළමයි එහෙමද? දැන් ළමයි මොකද අතපය හොල්ලන්නේ නැති රෝබෝලා. ඔහේ ඉඳගෙන ටැබ් එකක් ඔබ ඉන්නවා. ඉතින් මේක ව්‍යසනයක්. කියන්නේ අපි ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙන්නේ අපිට අයිති නැති භාණ්ඩයක් ඒක. අපි ඒක පාලනයකින් තොරව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අපි මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. භාෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉස්කෝලවල මදර් ටං මාතෘ භාෂාව තමයි අදහස් ප්‍රකාශ කරන්න තියෙන එකම භාෂාව. නැත්තම් මේ දේශනේ ඉංග්‍රීසියෙන් කරනවනේ. ඉතිහාසය උගන්වන්න බෑ ඉංග්‍රීසියෙන්. ඒ මොකද? ඒ ආවේශය එන්නේ නැහැ. ඒක කතා කරනවා තමන්ගේ භාෂාවෙන්. එක දවසක් කළුතර බස් ස්ටෑන්ඩ් එකේ මහත්තුරු දෙන්නෙක් මම දැක්කා ඉන්නවා. රිටයර් වෙච්ච මහත්තුරු දෙන්නෙක් වයින් ස්ටෝර්ස් එකටත් ගිහිල්ලා ඇවිල්ලා දෙන්න ගෙදර යන්න. මම හිතන්නේ පෙන්ෂන් එක අරගෙන එදා දෙන්න යාළුවෝ හම්බෙලා. මේ දෙන්න කතා කර කර ඉන්නකොට මට ඇහුණා කතාවේ සද්ද වැඩි වෙනවා. දෙන්න බහින් බස් වලට පටන් ගත්තා. ඉංග්‍රීසියෙන් කතා කරනවා. දෙටම බැන ගන්නවා.
හැබැයි ටික වෙලාවක් යනකොට රණ්ඩුව සිංහලට පෙරළුණා. මම දැනගත්ත හේතුව මොකද කියලා. මොකද ඉංග්‍රීසියෙන් කොච්චර කිව්වත් යූමයි. හිතේ තියෙන කේන්තිය හැටියට කියා ගන්න නම් ඔක සිංහලට එන්නම වෙනවා. ඊට පස්සේ හොඳ ලුණු ඇඹුල් තියෙන වචන සෙට් එකක් අහන්න ලැබුණා. ඒ නිසා අපේ කේන්තිය වගේම ආදරය, කරුණාව ඔක්කොම ප්‍රකාශ කරන්න බෑනේ අනිත් භාෂාවෙන්. අපි ඉතින් ආදරය, කරුණාව පටන් ගන්න ඉංග්‍රීසියෙන්, කෙලවර කරන්නේ සිංහලෙන්. මොකද ඒකේ ක්ලයිමැක්ස් එකට මේනකොට කියන්න ඕන දේවල් ටික කියා ගන්න බෑ ඉංග්‍රීසියෙන්. ඒකට සිංහලම ඕන. ඔය ඉංග්‍රීසියෙන් කතා කරගෙන යනකොට කකුල එහෙම ගලක වැදුනොත් එහෙම ඉතින් ඉංග්‍රීසියෙන්ද කියවෙන්නේ අම්මෝ කියලා. බුදු අම්මෝ කියලා කියවෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන්. ඒක කියවෙන්නේ සිංහලෙන්. ඒකෙන් අදහස් වෙන්නේ මදර් ටං කියන එක අවශ්‍යයි. ඒ භාෂාව ප්‍රවීණතාව ඇති කරන්න ඕන. එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඕවා එකක්වත් අපි සැලකිල්ලට ගන්නෙ නෑ. අද අපේ සමාජයේ විලාසිතාවක් තියෙන අපේ දරුවන්ට සිංහල බෑනේ කියලා කෙනෙක් හරිය ලොකුයි. ඉතින් එහෙම කියනකොට අහන් ඉන්නකොට තේරෙනවා අනේ මේ අය කොච්චර අසරණද කියන එක. හරි. දරුවන්ට තමන්ගේ ලෝකේ දරුවන්ට භාෂා 5ක් විතර උගන්වන්න පුළුවන් නම් ලෝකේ වටේම යවලා උගන්වන්න. හැබැයි තමන්ගේ භාෂාව, තමන්ගේ සංස්කෘතිය එයාට හුරු කරන්න. දරුවෙක් වෙනත් සංස්කෘතියකට හුරු කරනවා කියන්නේ තමන්ගේ දරුවට ඒ දරුවාගේ ජීවිතය අහිමි කිරීම. සංස්කෘතික ජීවිතයේ තරම් දෙයක් තව ලෝකේ කොහෙවත් නැහැ. අපේ රටේ තමයි ඕන තැනක ගිහිල්ලා බෝක්කුවක් උඩ වාඩි වෙලා ඉන්න පුළුවන්. තමුන්නාසලා කටාර දේශේ බෝක්කුවක් උඩ වාඩි වුණොත් එහෙනම් පොලිසිය කරන් යයි. අපිට පුළුවන් අපේ රටේ ඕනම තැනක යන්න. බෙර සද්ද අහන්න, හඳුන් කුරු සුවඳ අහන්න, මල් පූජා කරන්න. ඒව කරන්න අපිට පුළුවන්. ඒ පිට තැනකට ගියාම අපි ඇත්තෙම පිටස්තරයෝ බවට පත් වෙනවා. දෙවෙනි පුරවැසියෝ බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ රටට ආදරය කරන එක, තමන්ගේ උරුමය, ඒව ගැන ඔක්කොම ඉගෙන ගැනීම අවශ්‍යයි. මේ බලන්න මේ තියෙන්නේ අවුරුදු 6000කට උඩදී අපි කරපු මූර්ති කර්ම. ඒ කියන්නේ නෙක්, මේ නිර්වත් කාන්තා උඩුකයක්. ඒ වගේ මේ තියෙන්නේ මම අර මෑතකදී කියපු ලේ පැල්ලම සහිත ගල් ආයුධය. මේකේ තියෙනවා අවුරුදු 5000ක් පරණ ලේ පැල්ලමක්. අපි මේ පිළිබඳ කටයුතු කරගෙන යනවා දැන් පරීක්ෂණ. මේ තියෙන්නේ ඒ ලේ පැල්ලමේ ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රෝග්‍රාෆ් එකක්. බොරැල්ලේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකෙන් ගත්තේ. මේකේ මැද්දේ තියෙනවා හිමෝග්ලොබින් RBC සෙල් එකක්. මේ තියෙන මේ මෙෂර් කළා. ඉතින් මේකේ අපි ඉදිරියට පරීක්ෂණ කරගෙන අපිට හුඟක් වැදගත් වෙයි. අවුරුදු 5000කට උඩදී අපේ මිනිස්සෙගේ ලේ වල සංයුතිය, සංඝටක මේවා ගැන පරීක්ෂණ කරගෙන යන්න. දැන් පේනවා තමුන්නාන්සලාට මේ ඉතිහාසයේ පුරාවිද්‍යාව කියලා කියන්නේ තමුන්නාන්සලා අහන්න බලාපොරොත්තු වෙන ආපු එකක් නෙමෙයි මම මේ කියන්නේ. තමුන්නාන්සලා අහන්න බලාපොරොත්තු වෙන ආවේ රජවරු ගැන, මුරගල් ගැන, රුවන්වැලි සෑය ගැන තමයි අහන්න බලාපොරොත්තු වෙන ආවේ. මම එකක්වත් මේ වෙලාවේ කිව්වේ නෑ. මොකද අපි දැන් වෙනත් දිශාවකට පියාසර කරමින් ඉන්නේ. අපේ උරුමේ ප්‍රවේණියේ අක්මුල් සොයාගෙන යන්න. ඒක නූතන විද්‍යාත්මක ප්‍රවේශයකින් කරන්නයි අපි බලාපොරොත්තු තියෙන්නේ. හොඳයි අපි නතර කරමු පළවෙනි වාරය සඳහා 11 මාරට නවත්තන සෙෂන් එක. අපි කීයටද ආයේ පටන් ගන්නෙ? කමක් නැහැ මෙහෙන් දෙමු. ඔව්. 12:20ට 12:20ට එන්න කියලා කියමු. කමක් නැහැ. හොඳයි එහෙනම් 12:20ට සහභාගී වෙන්න. අපිට මේකේ සාකච්ඡා වාරයකටත් විවෘතයි ඕන කෙනෙකුට සංවාදයක් ඇති කරගන්න. තමුන්නාන්සලාගේ වටිනා නිවාඩු දවස කැප කරලා මෙතනට ආපු එකේ ප්‍රයෝජනයක් ගන්න අපි අතර සංවාදයක් ඇති කිරීම අවශ්‍යයි. එහෙම අභිලාෂයක් තියෙනවා නම් දිගටම රැඳී හිටින්න. 12:20ට අපි නැවතත් මේ සැසිවාරය ආරම්භ කරනවා.